අයිබෝවන් සුබ දැසනක්. දුවේ පුතේ වෙලාව 8:30ට කිට්ටු වෙනකොටම මම දන්නවා අනිවාර්යයෙන්ම සූදානම්ෙන් ඉන්නේ ඇති. අද දින ආරම්භ වෙන සම්මන්ත්‍රණය නැත්නම් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගී වෙන්න. දැන් ගොඩක් ළමයි මේ වෙනකොට Zoom එකෙන් සම්බන්ධ වෙනවා අපේ වැඩසටහනට. දුවේ පුතේ අද දවසේදී සක්්‍ය ආයතනය මේ ආරම්භය ලබා ගන්නේ තාක්ෂණික විෂය ධාරාව පිළිබඳව ඔබ දැනුවත් කරන්නට. ඔබ දන්නවා මේ වසරේ අපේ තේමා පාඨය තමයි ස්මාර්ට් වෙන්න සක්්‍ය එන්න කියන එක. ස්මාර්ට් වෙන්න සක්්‍ය එන ගමනේදී ටෙක් විෂය ධාරාවේ නැත්නම් තාක්ෂණ වේදේ විෂය ධාරාවෙන් අධ්‍යයනය හදාරන දරුවන්ට කැම්පස් යන ළඟම පාර වෙන්නේ මේ මහා පෞරුෂයන් 5 දෙනා. ගුරුවරු ටික මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. අද දවසේදී තාක්ෂණික විෂය ධාරාවන් සමග ඔබට විශ්වවිද්‍යාලයට යන මාර්ගය පැහැදිලිව පෙන්වන්න තමයි මේ ගුරුවරු 5 දෙනා සූදානම් වෙලා ඉන්නේ. දුවේ පුතේ 2020 අවුරුද්ද ඔබ හැමතෙම අපි හැමෝටම ලොකු අභියෝගයක් වෙච්ච අවුරුද්දක්. 2020 ගෙවිලා දැන් 2021 උදා වෙලා මුල් මාස කිහිපයක් ගෙවිලා මේ දරුවෝ ඔක්කොම O level විභාගය අවසන් වෙලා තමන්ගේ ඊළඟ අරමුණට යන්න දැනුම එකතු කරන කාලේ තමයි මේ ඉන්නේ. ඒ නිසා අද දවසේ මේ ගුරුවරු ටික සූදානම්. තාක්ෂණික විෂය ධාරාව හදාරන ඔබට කොහොමද ඒ විෂය ධාරාව ඔස්සේ තමන්ගේ අනාගතය ගොඩනගන්නේ කියන එක පිළිබඳව මනාව පැහැදිලි කරන්න. එහෙනම් අපි සූදානම් වෙමු මේ ගුරු මණ්ඩලයත් සමග ඒ ගමන යන්නට. ඉතින් ස්මාර්ට් වෙන්න සක්්‍ය එන ඔබ කැම්පස් එකට එක්කන් යන ටෙක් විෂයන් වලින් ගුරු මණ්ඩලයේ සූදානම්. දැන් අපි බලමු දැන් මේ ගුරුවරයා ගැන මුලින්ම මට හඳුන්වලා දෙන්න යනකොට ඒ සර්ගේ විස්තර ටික මම බැලුවා. මට ඇත්තටම ඒ විස්තර මතක තියාගන්නම් කාලයක් නැහැ. ඒ නිසා මම ඒ සර්ගේ විස්තර ටික සටහන් කරගත්තා. මොකද ඒ තරම් අද්විතීය විදිහට කාලයක් තිස්සේ උගන්වලා හොඳම ප්‍රතිඵල දීපු ගුරුවරයෙක්. දරුවනේ මම මුලින්ම මෙහෙම ආරම්භයක් ගන්නවා. තාක්ෂණ වේදේ විෂය ධාරාව හදාරන් යන ඔබට හැදෑරිය යුතු ප්‍රධානම පොදු විෂය වෙන්නේ SFT කියන විෂය. SFT කියන්නේ Science for Technology. එතකොට දුවේ පුතේ මේ විෂය ධාරාව උගන්වන ලංකාවේ බහුතරයක් ගුරුවරුන් අතර මේ ගුරුවරයාගේ සුවිශේෂත්වය ඇත්තටම අද්විතීයයි. මම මෙහෙම සර් ගැන පටන් ගන්නවා. සර් තමන්ගේ වෘත්තීය වශයෙන් ආරම්භ කරන්නේ මෘදුකාංග ඉංජිනේරුවෙකු විදිහට. එහෙම ගමන ආරම්භ කරන මේ ගුරුවරයා ඉගන්වන්න තියෙන ඊටාම දැඩි කැමැත්ත නිසාම ජාතික පාසලක ගුරුවරයෙක් වශයෙන් සේවයට යනවා. ඔබ දන්නවා දුවේ පුතේ මෘදුකාංග ඉංජිනේරුවෙක් කියලා කියන්නේ ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම හොඳ රැකියා අවස්ථා තියෙන කෙනෙක්. නමුත් මේ ගුරුවරයා දරුවන්ට දැනුමක් දීලා විශ්වවිද්‍යාලයට යවලා දරුවන්ගේ ජයග්‍රහණ තුලින් සතුටු වෙන්න කැමති කෙනෙක් නිසා ගුරු වෘත්තිය තෝරගෙන මේ ගමන ආරම්භ කරනවා. මේ ගුරුවරයා තමන්ගේ ගමන තමන්ගේ දැනුම බෙදා දීම පාසලෙන් නවත්තන්නේ නැහැ දුවේ පුතේ. මේ ගුරුවරයා එනවා කොළඹට පන්ති ආරම්භ කරන්න. එහෙම ආරම්භ කරලා බොහොම හොඳ ආරම්භයක් ලබා ගනිමින් දරුවන් විශාල පිරිසකට උගන්වන ගුරුවරයෙකු බවට පත් වෙනවා. මේ සර් බිහි කරපු ප්‍රතිඵල කියන්න මට මතක තියාගන්න බෑ. ඒ නිසා ප්‍රතිඵල සටහන මම අතට ගත්තා. මේ ගුරුවරයා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථාන ඇතුළු ස්ථාන රාශියක් 5 වතාවක් බිහි කරනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රථමයා 5 වතාවකුත් කළුතර ප්‍රථමයා තෙවතාවකුත් බිහි කරමින් තමයි මේ විෂය තුල විශිෂ්ටම ගුරුවරයා බවට මේ ගුරුවරයා පත් වෙන්නේ. එහෙනම් මම මෙච්චරලා නම කිව්වේ නැහැ. මම බොහොම ආදරෙන් ආරාධනා කරනවා අපේ SFT ගුරුවරයා. එහෙනම් සර් ඔබට මම ආරාධනා කරනවා දරුවන්ට අමතන්න මලිත් වාසලගේ සර්. සූදානම් ඔබට ඔබගේ තාක්ෂණ වේදේ විෂය ධාරාවේ පොදු විෂය වන Science for Technology ගැන තවදුරටත් විස්තර කියන්න. සර් ඔබට ආරාධනා. දිවයිනේ ප්‍රථමයා දෙවෙනියා සහ තුන්වෙනියා බිහි කළ කොළඹ SFT සන්නාමය මලිත් වාසලගේ සක්්‍ය අනුගේගොඩ. ආයුබෝවන් පුතේ අපි එහෙනම් කොළඹ දරුවන්ගේ තාක්ෂණ වේදේ පන්ති අද ආරම්භ කරනවා අපේ ආරම්භක සම්මන්ත්‍රණයේ පුතේ දැන් අපි ආරම්භ කරනවා Zoom තාක්ෂණය ඔස්සේ.
ඒතර තේරුම් ගන්න ඕන දේ තමයි පුතේ දැන් අපේ කාලය කියන එක ගොඩක් අපි ඉතුරු කරගෙන අපේ මේ උසස් පෙළ ජීවිතේ මෙතනින් ආරම්භ වෙනවා. මේ නිමේෂයේ පුතේ ආගේ ජීවිතේ වෙනස් කරන දෙයක් වෙන්නත් පුළුවන්. ආගේ ජීවිතේ කඩීමක් ආරම්භ වන අවස්ථාවක් වෙන්න ඕන කියලා තීරණය කරන්න ඕන. පුතේ හොඳ ආරම්භයක් දුන්නොත් තමයි හොඳ අවසානයක් අපිට හම්බ වෙන්නේ. ඒතර මේ හොඳ ආරම්භය ඔයා ලබා ගන්නේ කොහොමද? ඒකට පුතේ ඔයා A levels කියන දේ ඇතුලේ කැපකිරීම කරන දැවැන්ත ප්‍රෝග්‍රෑම් එකක් තියෙන ටීචර්ස් සෙට් එකක් හොයාගන්න වෙනවා. ඒ නිසා විෂයෙන් පරිණත අත්දැකීම් තියෙන හොඳ ප්‍රතිඵල තියෙන ගුරුවරු හොයාගන්න ඕන. ඒකෙත් පුතේ මගේ ළඟට එන්න කියලා මම යෝජනා කරන්නේ නැහැ. ඔයා තීරණය කරන්න ඕන මේ සර් ළඟට ගිහිල්ලා ඒ සර්ගේ ටීචින් ස්ටයිල් එක මට හරියනවද? ඒ සර්ගේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ හිර වෙලා මට වැඩක් කරන්න පුළුවන්ද? ඒ දේවල් ටික ඔයාම තීරණය කළා. ඊට පස්සේ තමයි තීරණය කරන්න ඕන මේ සර් ළඟ ප්‍රතිඵල තියෙනවද? ඒ ප්‍රතිඵල ලබා ගන්න ඒ ක්ලාස් එක ඇතුළු කරන මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ මටත් පුළුවන් ද මේ ගමන ඉදිරියට අදගෙන යන්න කියන එක තීරණය කරන්න ඕනේ. ඒ ටික පුතේ මුලින්ම ඔයා, ඒ කියන්නේ තමන් තනියම සිලෙක්ට් කරගන්න ඕන දෙයක්. ඔයාට උසස් පෙළ ජීවිතේ ගත කරන්න මේ අවුරුදු දෙකමාර ගත කරන්න සිලෙක්ට් කරගන්න ගුරුවරයා පුතේ ඔයාගේ අම්මට, ඔයාගේ තාත්තට, ඔයාගේ ස්කූල් ටීචර්ට එයාට පුතේ සිලෙක්ට් කරන්න දෙන්න එපා. තමන් ජීවිතේ තමන්ට තීරණ ගන්න දෙන්න. මොකද මගේ ජීවිතේ පුතේ මම ස්වයං තීරණ අරගෙන ගොඩක් සාර්ථක වෙච්ච කෙනෙක්. අද මට ආර්ථික ප්‍රශ්න මුකුත් නැහැ පුතේ. මම ආර්ථික ගැටලුවේ හැම දෙයක්ම ජයග්‍රහණය කරලා අද ලංකාවේ මම විශ්වාස කරනවා මේ විෂය සම්බන්ධව ඉහළම තැනකට අරගෙන එන්න මගේ ජීවිතය සහ මගේ ඉගෙන ගන්න දරුවෝ අරගෙන එන්න දහස් ගාණක් දරුවෝ විශ්වවිද්‍යාලවලට යවලා තියෙනවා. ජබුර කැම්පස් එකෙන් පටන් ගත්තම ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල ඕනම විශ්වවිද්‍යාලයකට ගියොතින් 100 ගණන් දරුවෝ, දහස් ගණන් දරුවෝ ඒව ඇතුලේ මේ වෙනකොට අපේ විෂය හදාරනවා පුතේ, උපාධි පාඨමාලා කරනවා. ඒ සතුට අපි ළඟ තියෙනවා. ඒ වැඩසටහන ඇතුලේ අපි හිර වෙලා අපි ගොඩක් මහන්සිලා ඒ දරුවෝ මෙතනට ආවපු නිසා. ඒතකොට තේරුම් ගන්න ඕන දේ තමයි ඔයත් ඔයාගේ ඔයාගේ මේ උසස් පෙළ ජීවිතය ඇතුලේ ඔයාගේ මේ ප්‍රෝග්‍රෑම් එක හරියට කරන්න පුළුවන් ගුරුවරයෙක් සිලෙක්ට් කරනකොට ඒක කවුරුවත් කියන්න අවශ්‍ය නැහැ පුතේ. තමන් ඒ ගුරුවරයාගේ ටීචින් ස්ටයිල් එක බලලා, ඒ සර්ගේ ටියුට් එක බලලා, ලෙසන් කීපයකට සම්බන්ධ වෙලා ඔයා බලන්න ඒ සර් උගන්වන දේවල් ඇතුලේ ඔයාගේ ජීවිතය හදාගන්න පුළුවන්ද කියලා. ඒ සර් උගන්වන දේවල් ඇතුලේ ඔයාගේ ජීවිතය හදාගන්න ඔයාගේ ෆයිනල් ටාගට් එක පුතේ එක්සෑම් එක කොච්චර කිව්වත් මේක තරංකාරී විභාගයක් පුතේ. ඒ නිසා මම ක්ලාස් එක ඇතුලේ ලොකු ප්‍රෝග්‍රෑම් එකක් හදලා තමයි හැම අවුරුද්දකම අයිලන්ඩ් රෑන්ක් හැම අවුරුද්දකම අයිලන්ඩ් රෑන්ක්, ඒ වගේම මම උගන්වන දිස්ත්‍රික්ක වල දිස්ත්‍රික්ක රෑන්ක්, ඒ හැම එකක්ම අරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ. ඒතර මම අද උත්සාහ කරන්නේ නැහැ පුතේ සබ්ජෙක්ට් වයිස් කතා කරන්න. මොකද සබ්ජෙක්ට් එක ගැන කතා කරන්න අපිට ක්ලාස් එකේ වෙලාව තියෙනවා. ඔයා සබ්ජෙක්ට් එක මම හිතන්නේ මේ වෙලාවට මේ කියන්නේ ඔයාගේ ස්ට්‍රීම් එක, ටෙක්නොලොජි ස්ට්‍රීම් එක මේ වෙලාව තෝරගෙන තියෙන්නේ. ඒතර මම මෙන්න මෙහෙම චුට්ටක් ඔයාලට මේක පැහැදිලි කිරීමක් කරන්න. මොකද අපේ දැන් මේ අවස්ථාවේ වෙල්ලි ඉන්නවා ඔයත් එක්ක සම්බන්ධ වෙන අපේ ලංකාවේ ඉන්න මම විශ්වාස කරනවා පුතේ දක්ෂම ඒ වගේම හොඳම මානුෂීය ගුණාංග ඒ හැම දෙයක්ම තියෙන විෂය සම්බන්ධව ඊටම හොඳ ප්‍රතිඵල වාර්තා කරපු දක්ෂ සෙට් එකක්, විෂය පරිණත දැනුමක් තියෙන ගුරුවරු සෙට් එකක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ නිසා සක්‍රිය ආයතනය ඇතුළේ කොහොමද අපි දන්නවා ළමයෙක් සුරක්ෂිතයි පුතේ. මොකද සක්‍රිය ආයතනය ඇතුළේ හැමතිස්සෙම හොඳම දේවල් තමයි තිබුණේ. ඒ නිසා තාක්ෂණ වේදේ විෂයයත් ලංකාවේ හොඳම ගුරුවරු ටික තමයි සක්‍රිය ආයතනය ඇතුළේ ආඩු ගන්නන්නේ. ඒතර මම කෙටියෙන් මෙන්න මේ ටික ආඩු කියන්නම්. පළවෙනි කාරණාව තමයි පුතේ දැන් ඔයා තාක්ෂණ වේදේ විෂය කරනකොට පළවෙනි විෂය විදියට අනිවාර්ය විෂය විදියට මම උගන්වන විෂය Science for Technology SFT ගන්න ඕනේ පුතේ. මේක ඇතුලේ තියෙනවා තව සයන්ස් සබ්ජෙක්ට් පහක්. ඒ නිසා ඔයා විද්‍යා විෂයන්ට පොඩ්ඩක් ඇලුම් කරන කෙනෙක් වෙන්නත් ඕන පුතේ. ඒ නිසා අර මම කිව්වනේ ඔයා තමයි හැම සිලෙක්ෂන් එකක්ම කරන්න ඕන. ඒ නිසා ඔයා සිලෙක්ට් කරලා ඔයා දැන් තීරණය කරලා ඉන්නවනේ මට මේ ස්ට්‍රීම් එක ඇතුළේ තමයි යන්න පුළුවන් කියලා. ඔයා අන්නේ ස්ට්‍රීම් එකට අනුගත වෙලා පුතේ. හැබැයි ඒකට අවංකව. ඒ ගුරුවරයාට මාර භක්තියක් තියාගෙන, ඒ ගුරුවරයාගේ නමට නෙමෙයි පුතේ. ඔයාට උගන්වන ගුරුවරයාට මාර භක්තියක් හදාගෙන, ඒතකොට තමයි විෂයන් පිළිහිටන්නේ. ඔයා මේ අවුරුදු දෙකමාර මේක ඇතුළේ වැඩ කරන්න ඕන. හරිද? එතකොට කොමන් සබ්ජෙක්ට් එක විදියට ඔයා SFT Science for Technology තෝරගත්තට පස්සේ සබ්ජෙක්ට් පහක් තියෙනවා කිව්වනේ. ජීව විද්‍යාව කියන්නේ බයොලොජි තියෙනවා. ඊට පස්සේ ෆිසික්ස් භෞතික විද්‍යාව තියෙනවා. ඊට පස්සේ පුතේ කෙමිස්ට්‍රි රසායන විද්‍යාව තියෙනවා. ඊට පස්සේ IT කියන්නේ පරිගණක විද්‍යාව කම්පියුටර් සයන්ස් තියෙනවා. ඊට පස්සේ මැත්ස් පාඩම් කීපයක් තියෙනවා. ඒ හැම එකක්ම පුතේ සැර අඩු කරලා A level සයන්ස් ස්ට්‍රීම් එකේ ළමයි කරන තරම් ගැඹුරට අපි කතා කරන්නේ නැහැ. තාක්ෂණ වේදේ කරන ළමයෙක්ට අවශ්‍ය විද්‍යා දැනුම තමයි මම දෙන්නේ. ඒතර මම ඔයාලට විද්‍යා විෂයන් පහක් උගන්වනවා.
රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, ඒ කියන්නේ ගණිතය, ඊට පස්සේ පරිගණක විද්‍යාව. මේ විෂයන් පහම මම ඔයාලට උගන්වන මගේ විෂය ඇතුලේ ඒක නිසා තමයි මේ කොමන් සබ්ජෙක්ට් එක වෙන්නේ. මේකෙන් ඔයා ගන්න පුතේ මේ දැනුම ඔයාගේ අනිකුත් විෂයන් ප්‍රැක්ටිකල් ඔයා දෙයක් කරනකොට අනිත් විෂයන් වල ප්‍රැක්ටිකල්, ET මාර ප්‍රැක්ටිකල්. ඔයා BSc කරන එක ප්‍රැක්ටිකල්. අපි දන්නවා ICT ගත්තොත් ඒක ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක්. ඒ හැම සබ්ජෙක්ට් එකකටම අවශ්‍ය මූලික දේවල් ටික, මූලික concept ටික තමයි පුතේ මේක ඇතුලේ ඔයාලට මුණ දෙන්නේ. ඒ නිසා මේ විෂය හරිම ලස්සනට අපි පිළිවෙලට බොහොම සරලව ඔයාලට උගන්වනවා. ඒ ඉගැන්වීම ඇතුළේ මම හිතනවා ඔයාලට සුරක්ෂිත වෙන්න පුළුවන් කියලා. ඒතර පුතේ මගේ විෂය ගැන මම එච්චරයි ඔයාලට කියන්නේ. අපි ක්ලාස් එක ඇතුළේ පුතේ කතා කරමු. දැන් කොළඹ දරුවන්ගේ සඛ්‍යායතනයේ පන්තිය මෙතනින් අපි ආරම්භ කරනවා. ඒකම රත්නපුර දිස්ත්‍රික්කයේ අපි ක්ලාස් පටන් ගන්නවා. මාතර දිස්ත්‍රික් ක්ලාස් පටන් ගන්නවා. ගම්පහ ක්ලාස් පටන් ගන්නවා. ඒ විදිහට අපේ ගුරුවරු ලංකාව පුරාම කුරුණෑගල දිස්ත්‍රික්කය ඒ වගේ දිස්ත්‍රික් රාශියක විහිදුණු දැවන්ත පුළුල් ගුරු කොටාශයක් තමයි ඔයගොල්ලොත් එක්ක පුතේ මේකට සම්බන්ධ වෙන්නේ. ඉතින් එතකොට මේ හැම ගුරුවරයෙක්ම තමන්ගේ නගරය ඇතුළේ පුතේ දැවන්ත ප්‍රතිඵල වාර්තා කරලා ඒ විශිෂ්ටත්වය තුලින් තමයි සක්‍රිය ආයතනය ඇතුළේ ඔයගොල්ලෝ ආමන්ත්‍රණය කරන්නේ. ඒතර මම ආයෙත් මගේ විෂයට ආවොතින් සයන්ස් ෆෝර් ටෙක්නොලොජි විෂයට අදාළව මගේ ක්ලාස් එක ඇතුළේ ඔයාලට පුතේ තියරි ටියුට් සෙට් එකක් දෙනවා. දැන් මුලින්ම 2023 අපේ දරුවන්ට මුලින්ම හම්බෙන්නේ පුතේ මෙන්න මේ බයොලොජි ටියුට් එක. මේක නුගේකොට සක්‍රිය ආයතනයට ඇවිල්ලා ඔයගොල්ලෝ සබ්ජෙක්ට් එකට පුතේ රෙජිස්ටර් වෙන්න ඕන. නුගේකොට සක්‍රිය ආයතනයටම ඇවිල්ලා රෙජිස්ටර් වෙන්න ඕන. එතකොට ඔයාලට මේ ටියුට් පැක් එක මේක ටියුට් එකක් විතරයි පිරන්නේ. මේකට ඔයාලට ෂෝට් නෝට් පොතක් ඒ වගේම ක්වෙස්චන් බුක් එකක්. ඒ කියන්නේ ප්‍රශ්න සහ පිළිතුරු තියෙන බයොලොජි පොතක් තව එකක් හම්බ වෙනවා. ඒකත් දැන් ගෙනල්ලා නැහැ. ඒ තුනම ඔයාලට හම්බ වෙනවා. ඒ විදිහට පුතේ හැම විෂයකටම මම උගන්වනවා පුතේ පාඩම් 25ක්. ඒ පාඩම් 25ටම මේ විදිහට අංග සම්පූර්ණව නිබන්ධන 25ක් උගන්වන්න දෙනවා. මේකෙන් පිට පුතේ දෙයක් නේ එක්සෑම් එකට එන්නේ නැහැ. මේ ටික කරාට පස්සේ ඉතින් ඔයාලට එකෙන් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඊට අමතරව අපි දන්නවා එළියේ පුතේ මේක අලුත් විෂයක් නිසා ගොඩක් ලියවිච්ච පොත්පත් අඩුයි. ඒ නිසා මම හැම ලෙසන් එකකටම ප්‍රශ්නෝත්තර පොතකුත් ඔයාලට දෙනවා වෙනම self study කරන්න. ඒකේ උත්තරات තියෙන නිසා ඔයාලට හරිම ලේසි. අපි YouTube එක හරහා ගොඩක් දේවල් හරහා ඒවා ඩිස්කෂන් එකකටත් ගන්නවා. එතකොට පුතේ රජයෙන් නිකුත් කරපු පොත් සෙට් එකකුත් තියෙනවාට ඒ පොත් සෙට් එක අධ්‍යයනය කරන්නත් පුළුවන්. ඒ වගේම ක්ලාස් එකකට හැම දරුවෙකුට මේ පොත අපි ලබා දෙනවා. මේ මම ලියපු ග්‍රන්ථයක් තාපය සහ ද්‍රවස්ථිතිය සම්බන්ධව ලියපු ග්‍රන්ථයක්. මේ විදිහට මෙන්න මේ වගේ ප්‍රශ්නෝත්තර පොත් සෙට් එකක්. ඔයගලන්ට මගේ විෂයට ආවොතින් පුතේ තියරි ටියුට් සෙට් එකට අමතරව අපි උගන්වනවා. ඊට අමතරව පුතේ ක්ලාස් එක ඇතුලේ අපි හැම ටර්ම් එකටම අදාළව, ඒ කියන්නේ වාරයකටම අදාළවම ස්කූල් වල ටර්ම් ටෙස්ට් ලඟ වෙනකොට මෙන්න මේ ටෙක්සයා කියන මැගසින් එක මම මැගසින් දෙකක් ගෙනවා. මැගසින් සෙට් එකක් අපේ ළඟ තියෙනවා. ටෙක්සයා කියලා මැගසින් එකක් print කරලා පුතේ අපේ එන හැම ළමයෙක්ටම නොමිලේ ලබා දීමක් සිදු කරනවා. මේක ඇතුළේ පුතේ තියෙන සම්පූර්ණයෙන්ම තියෙන විෂය සම්බන්ධ ලිපි තියෙනවා. ඊට අමතරව වාර විභාග ඉලක්ක කරගෙන අපි නිර්මාණය කරපු පේපර් සෙට් එකක් තියෙන උත්තරත් එක්ක. ඒතර අපි ටර්ම් ටෙස්ට් එකට යන්න කලින් ටෙක්සයා මැගසින් එක දීලා මේකේ තියෙන ප්‍රශ්න පත්‍ර ටික ළමයිට කරවන්න උනන්දු කරනවා. ඊට පස්සේ පුතේ හැම ටර්ම් එකකටම අපි රෑන්කින් ටෙස්ට් එකක් තියෙනවා. ඒ ක්ලාස් එකේ හැමදාම අපි කරගෙන ආපු දෙයක්. රෑන්කින් ටෙස්ට් එකක් තියලා ක්ලාස් එක ඇතුලේ අපි රෑන්ක් ටික හදලා දෙනවා. ඔයාගේ රෑන්ක් එක 1ද 2ද 3ද 100ද 500 දී රෑන්ක් එක ඔයාටම බලා ගන්න පුළුවන්. ඒතකොට රෑන්ක් එක ගොඩක් දුර ළමයෙක්ට ඊළඟ ටර්ම් එකේ රෑන්ක් එක ඉස්සරහට ගන්න. පළවෙනි රෑන්ක් 100 අතුරට ගන්න ලොකු දායකත්වයක් ඊට පස්සේ රෑන්කින් ටෙස්ට් එකෙන් හම්බ වෙනවා. මම මහන්සි වෙන්න ඕන කියන එක දැනනවා. ඒකත් එක්ක පුතේ වැඩ කරන ළමයි ඊළඟ රෑන්කින් ටෙස්ට් වල ඉස්සරහට ඇවිල්ලා කොහොම හරි තමන්ගේ දිස්ත්‍රික්කයේ ඇතුලේ කොළඹ දිස්ත්‍රික්කයේ හරි කළුතර දිස්ත්‍රික්කයේ හරි තමන්ගේ දිස්ත්‍රික්කයේ ඇතුලේ හොඳ රෑන්ක් එකකට එන්න ක්ලාස් එක ඇතුළේ උනන්දු වෙනවා. සාමාන්‍යයෙන් ක්ලාස් එකේ රෑන්කින් ටෙස්ට් එක පළවෙනියාගේ සිට 100 දක්වා එහෙම එන සෙට් එක තමයි පුතේ ඒ දිස්ත්‍රික්කයේ ඇතුළේ හැමදාම රෑන්ක් එක වෙන්නේ. ඒ නිසා ක්ලාස් එක ඇතුළේ අපි තරගයක් හදලා ක්ලාස් එක ඇතුළේම අපි ඔයාව එක්සෑම් එකට අවශ්‍ය ඔක්කොම දේවල් ටික කරනවා. ඒ වගේම අවසාන මාස 6 පුතේ ෆුල් පේපර් සෙට් එකක් අපි ලියවනවා. ඒ වැඩසටහන ගැන අපි ක්ලාස් එක පටන් ගත්තොත් කියන්නම්. හරි පුතේ මම එහෙනම් මීට වඩා විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ මේ පුංචි කතාවෙන් මම මේ අපේ මේ ඕපන් සෙමිනාර් එකෙන් මම ඔයාලට දෙන්න උත්සාහ කරේ මේ විෂය සම්බන්ධව සහ පන්ති උගන්වන දේවල් සම්බන්ධව පොඩි අදහසක් විතරයි. ඒතකොට මේ අදහසත් අරගෙන ඔයා ඔන්ලයින් ක්ලාසස් පුතේ ඉගෙනීම පටන් ගන්න මගෙන් රටේ තත්ත්වය හරි තත්ත්වයකට එනකන් අපි ඔන්ලයින් ක්ලාස් කරගෙන යනවා. රටේ සෞඛ්‍ය තත්ත්වය හරි ගියාට පස්සේ අපි හරි ගිහිපු ගමන් රජයේ අවසරය හම්බෙච්ච ගමන් අපි ෆිසිකල් පන්ති පටන් ගන්නවා.
ෆිසිකල් පන්ති පටන් ගත්තට පස්සේ වීකෙන්ඩ් එකේ තමයි අපේ පර්මනන්ට් ටයිම් එක වැටෙන්නේ. සෙනසුරාදා තමයි ක්ලාස් එක වැටෙන්නේ. SFT ක්ලාස් එක ලොකු කාලයක් අරගෙන ලොකු කාල පරාසයක් අරගෙන ඔය පැය එකමාරක් එහෙම නෙවෙයි. ලොකු කාල පරාසයක් අරගෙන ක්ලාස් එක අපි හැම අවුරුද්දකම කරනවා. ඒ නිසා මොකද ළමයි විශාල ප්‍රමාණයක් එකතු වෙන නිසා අපිට එහෙම කරන්න වෙනවා. ලොකු වැඩසටහනක් කරන්න තියෙන නිසා. ඒ නිසා වීකෙන්ඩ් එක ක්ලාස් එක ආවට පස්සේ අනිවාර්යයෙන්ම පුතේ පර්මනන්ට් ටයිම් එකේ අපිට ෆිසිකල් පන්ති පටන් ගන්න පුළුවන් වේවි. එතකන් පුතේ අපි తాවකාලිකව Zoom ඔස්සේ අපි මේ මාර්තු 20 සෙනසුරාදා හවස 6 සිට Zoom ඔස්සේ අපි ඔයාලට පළවෙනි SFT ලෙසන් එකෙන් පටන් ගන්නවා. හැම සෙනසුරාදාම රෑ 6ට ඒ විදිහට අපි ක්ලාසස් කරගෙන යනවා. මගේ SFT පන්තිය පටන් ගත්තට පස්සේ පුතේ ඉරිදා BST සෙනසුරාදානේ මගේ පන්තිය තියෙන පුතේ. සෙනසුරාදා රෑ 6ට මගේ පන්තිය තියෙනවා. ඊට පස්සේ ඉරිදා රෑ 6ට තමයි ET ප්‍රසාද් සර්ගේ ET පන්තිය, දේවින්ද විජයකාන්ත සර්ගේ BST පන්තිය තියෙන්නේ. ඒ දෙකෙන් එකයි නේ තෝරගන්න ඕන. එක්කවා BST තෝරගන්න ඕන, එක්කවා ET තෝරගන්න ඕන. ඒ සබ්ජෙක්ට් දෙකෙන් එකක් ඔයා තෝරගන්න. ඒ ගුරුවරු තා පොඩ්ඩකින් ඒක සදාහනක් කරાવી. ඊට පස්සේ පුතේ තාක්ෂණ වේදේ කරන 99%ක් ළමයි තුන්වෙනි විෂයට තෝරගන්නේ ICT විෂය. ICT විෂය උගන්වන ලංකාවේ ඉන්න හොඳම දක්ෂම ගුරුවරු අපි අරගෙන තියෙනවා. රවිදු බණ්ඩාරනායක සර්ගේ ක්ලාස් එක තියෙනවා සඳුදා හවස 6ට සඳුදා රාත්‍රී 6ට ICT විෂය සම්බන්ධව. එතකොට ඔයා මේ හැම ක්ලාස් එකකටම පුතේ ජොයින් වෙලා බලන්න. එක වටයක් ජොයින් වුණාට පස්සේ ඔයාලට තේරෙවි විෂය සම්බන්ධව ඔයාලට ඊට හොයන්න විකල්ප හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි එහෙනම් පුතේ මෙතනින් මගේ කතාව විවර කරනවා. මම ඊළඟට අපේ ET විෂය සම්බන්ධව ප්‍රසාද් මුතුකුඩු සර්ට ඔයගොල්ලෝ ආමන්ත්‍රණය කරන අවස්ථාව දෙනවා. අපි එහෙනම් මාර්තු 20 රෑ 6ට පුතේ SFT පන්තියෙන් හම්බ වෙමු. තාක්ෂණ වේදේ 2023 මලිත් වාසලගේ ප්‍රසාද් මුතුකුඩ දේවින්ද විජේකුන් රවින්ද බණ්ඩාරනායක සක්‍යානු ගීගොඩ. ස්තුතියි මලිස්ස. මලිස්තරගේ කතාවෙන් පැහැදිලි වෙන්නේ නැති පුතේ ඒ විෂය කොච්චර වැදගත්ද? ඒ විෂය ඔබ හදාරීම තුළ ඔබට යන්න පුළුවන් මාර්ග මොනවද? ඔබගේ දැනුම පුළුල් වෙන ආකාරය සියල්ලස මනාවට පැහැදිලි කරා. හොඳයි. ඊළඟට මම ආරාධනා කරන්න සූදානම් වෙන්නේ ඔයගොල්ලන්ගේ තාක්ෂණ වේදේ විෂය ධාරාවේ තියෙන තවත් වැදගත් විෂයක් පිළිබඳව කතා කරන්නට ඒ විෂය ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුවරයාට. ඒ තමයි ET කියන සබ්ජෙක්ට් එක. ඔබගේ තාක්ෂණික විෂය ධාරාවේ තියෙන තවත් වැදගත් විෂයක් තමයි දුවේ පුතේ ET කියන විෂය. ඉංජිනේරින් ටෙක්නොලොජි. ඉංජිනේරු තාක්ෂණ වේදය. දුවේ පුතේ සාමාන්‍යයෙන් උසස් පෙළ හදාරලා ලංකාවේ යන්න තියෙන විශ්වවිද්‍යාල ගත්තම මොරටු විශ්වවිද්‍යාලයට තේරෙනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒතර මේ ගුරුවරයා ඒ කඩයිම ඊටාම හොඳින් සමත් වෙලා මොරටු විශ්වවිද්‍යාලයෙන් විදුලි හා ඉලෙක්ට්‍රොනික විද්‍යා අංශයෙන් අධ්‍යයනය ලැබලා ඒ දැනුම තමයි එකතු කරගත්තු දැනුම බොහොම ලස්සනට දරුවන්ට ලබා දීම සඳහා අධ්‍යාපන ශාස්ත්‍රයට නැත්නම් ඉගෙනවීම් කටයුතු වලට එකතු වෙනවා. දුවේ පුතේ ස්මාර්ට් වෙන්න සක්‍යාපු ගමනේදී ඔබට කැම්පස් එකට යන්න හරිම පාර පෙන්වන්න මේ වගේ දැවැන්ත විෂයක් ඔබට සමීප කරන මේ ගුරුවරයා ඇත්තටම ඊටාම කෙටි කාලයක් තුල නගර ගණනාවක විශේෂයෙන්ම ගම්පහ නුගේගොඩ කියන නගර ගණනාවක ප්‍රථම දෙවන තෙවන සිව්වන ආදී ස්ථාන බිහි කරමින් අති සුවිශේෂී ඉගැන්වීම් මෙහෙයක් ඉටු කරන දැවැන්ත ගුරුවරයෙක්. එහෙනම් මම සූදානම් වෙනවා මීළඟට ET සබ්ජෙක්ට් එක ගැන ඔබට කියලා දෙන්නට. ඔබට ඒ ගැන හොඳ අවබෝධයක් ලබා දෙන්නට. විශේෂයෙන්ම ඒ තුලින් ඔබගේ මේ තාක්ෂණික විෂය ධාරාව තුල ඔබට යා හැකි නිම්වලලු පෙන්වන්නට මම ආරාධනා කරන්න කැමති ප්‍රසාද් සර්ට. ප්‍රසාද් මුතුකුඩ සර් සූදානම් ඔබට ET සබ්ජෙක්ට් එක ගැන හොඳින්ම අදහස් දක්වන්න. ආයිබෝන් පුතේ මේ උදෑසන Zoom තාක්ෂණයේ ඔස්සේ විශාල දරුවෝ සංඛ්‍යාවක් සහභාගී වෙලා ඉන්නවා පන්තියට. තිරේ ඔස්සේ මට පේනවා. මුලින්ම පුතේ ඕගොල්ලන්ට මම සුබ පතනවා. ඕගොල්ලෝ මේ ඇවිල්ලා තියෙන්නේ, ඕගොල්ලෝ මේ පය තියලා තියන්නේ ඕගොල්ලෝගේ ජීවිතයේ ඉතා තීරණාත්මක කඩයිමක සම්දිස්ථානයට එළඹිලා විවේක සුවයෙන් ඉන්න වෙලාවක්. ඒ පළවෙනි කඩයිම අපොස උසස් පෙළ විභාගයේ අපි හිතනවා ඔබ, අපි දන්නවා ඔබ සාර්ථකව මේ වෙනකොට මුහුණ දීලා ඉන්නවා. ඉතින් ඒකට සුබ පතන්න නැතුව ඉන්න බෑ. ඒකයි සුබ පැතුවේ. ප්‍රතිඵල එනකොට හොඳ ප්‍රතිඵලයක් එක්කලා
අපේ කණ්ඩායමට එක්කහු වෙන්න ඒ ශක්තිය ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් ඒ සුබ පැතුමස්සෙම තියෙනවා. පුතේ ස්මාර්ට් වෙන්න සක්කයකට ඇවිල්ලා කැම්පස් යන ළඟම පාරෙන් කැම්පස් එකට යන්න හදන ඕගොල්ලොන්ට තාක්ෂණ වේදය කියන විෂය ධාරාව කැම්පස් එකට යන ළඟම පාර වෙන්නේ කොහොමද කියන එක මලිස් සර් බොහොම පැහැදිලිව විස්තර කළා. මම උගන්වන්නේ පුතේ ඒ තාක්ෂණ වේදයේ විෂය ධාරාවේ මලිස් සර් කිව්වා ටෙක්නොලොජි උගන්වන දරුවෝ ටෙක්නොලොජි ඉගෙන ගන්න යන දරුවෝ අනිවාර්යෙන් පුතේ කරන්න ඕනි විෂය SFT විෂය. ඒ වගේම තමයි තාක්ෂණ වේදය කියන විෂය ධාරාව හදාරන දරුවෝ ඒ වගේම ඉංජිනේරු තාක්ෂණ වේදය සහ ජෛව පද්ධති තාක්ෂණ වේදය කියන විෂයන් දෙකෙන් එකක් තෝරන්න ඕනි වගේ සර් කියා දුන්නා. මම උගන්වන්නේ ඒ තෝරගන්න ඕනි සබ්ජෙක්ට් දෙකෙන් ඉංජිනේරු තාක්ෂණ වේදය කියන විෂය දරුවෝ. පුතේ ඉංජිනේරු තාක්ෂණ වේදය කියන විෂය අරගත්තොත් මූලිකවම ඉංජිනේරු තාක්ෂණ වේදය කියන්නේ ප්‍රායෝගික විෂයක්. ඒ ලෙවල් පේපර් එකට දෙන ලකුණු ගානෙන් පවා එක පෙන්වලා තියෙනවා. ඉංජිනේරු තාක්ෂණ වේදය ඇතුළේ පුතේ ප්‍රධාන වශයෙන් කාණ්ඩ 4කට මට මේ කියන විෂය වර්ග කරන්න පුළුවන් සිලබස් එක ඇතුළේ තියෙන කතන්දරයේදී ඒ තමයි ඉංජිනේරු තාක්ෂණ වේදය කියන විෂය ඇතුළේ පුතේ උගන්වනවා ඔයාට අපි සිලබස් එක ඇතුළේ තියෙනවා විදුලි හා ඉලෙක්ට්‍රොනික කියන ශාස්ත්‍රයට අදාළ පාඩම් කීපයක්. ගෘහ විදුලි පරිපථයක් ගහන්නේ කොහොමද? සර්කිට් එකක් ගහන්නේ කොහොමද? ඒ සර්කිට් එකේ තියෙන ට්‍රාන්සිස්ටර් ඩයෝඩ් ආදී උපාංග පවතින්නේ කොහොමද? මේ ලෝකෙ විදුලිය ජනනය කරන්නේ කොහොමද ආදී වශයෙන් විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ශාස්ත්‍රයට අවශ්‍ය සියලුම මූලික දැනුම මේ කියන ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂය කාණ්ඩය යටතේ තියෙන එක කාණ්ඩයක් විදිහට කොටසක් විදිහට මම වර්ග කරනවා. ඊට අමතරව දරුවෝ සිවිල් ඉංජිනේරු ශාස්ත්‍රයට අදාළ බිම් මැනුම ගොඩනැගිලි ඉදිකිරීම ආදී කොටගත්ත පුතේ සිවිල් ඉංජිනේරු තාක්ෂණයට අදාළ වන සියලුම කරුණු වල මූලික අඩිතාලම මේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂය යටතේ මේ විෂය හදාරන ඕගොල්ලොන්ට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඇස්තමේන්තුවක් හදන්නේ කොහොමද? ගොඩනැගිලි ඇස්තමේන්තුවක් සකසන්නේ කොහොමද? QS වලට අදාළව, කොන්ඩෙන්සර් අදාළව, ඊළඟට ගොඩනැගිල්ලක් ඉදි කරනකොට පවතින ඉංජිනේරුමය තත්ත්වයන්, තාක්ෂණික තත්ත්වයන් මොනවද? මේ සියල්ලම පුතේ මුල සිට බේසික් එකේ ඉඳන් ස්ටෙප් එකක් නෑර ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙයි මේ විෂය යටතේ. ඊට අමතරව දරුවෝ යාන්ත්‍රික තාක්ෂණ වේදය කියලා විෂය කාණ්ඩයක් කොටසක් මේ විෂය යටතේ අපි අටු ගන්නවා. මෝටර රථයක් අරගත්තොත් මෝටර රථයේ එන්ජිම කියන්නේ කවුද? එන්ජිමෙන් කරන්නේ මොකක්ද? අපි දන්නවා පුතේ මෝටර රථයක සමස්ත ක්‍රියාව අරගත්තොත් එහෙම එන්ජිම කිය තමයි මෝටර රථයේ හදවත. ඉන්ධන දහනය කළා. ඉන්ධනවල තියෙන රසායනික ශක්තිය පුතේ දහනය මගින් තාප ශක්තියක් බවට පත් කරලා ඒ තාප ශක්තිය එන්ජිම ඇතුලේ තියෙනවා පිස්ටනය දඟර කඳ කියලා ಜಾති දේවල්. ඒ දේවල් මගින් කැරකුමක් බවට පත් කරනවා. ඒ කැරකුම පුතේ වාහනේ රෝද වෙත ගෙනල්ලා දීලා එළවුම් රෝද කරකෝලා වාහනේ ධාවනය වන තැනට එනකම් මෝටර රථය ඇතුලේ තියෙන සියලුම පද්ධතීන් වල ක්‍රියාකාරීත්වය මේ කියන යාන්ත්‍රික විෂය කාණ්ඩය යටතේ පුතේ වාට ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊට අමතරව භාණ්ඩ නිෂ්පාදන ශාස්ත්‍රය අද ලෝකේ තාක්ෂණික ලෝකේ ඉංජිනේරු ලෝකයේ මූලික තැනක් නිෂ්පාදන ශාස්ත්‍රය. භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නේ කොහොමද? ඒ භාණ්ඩයක් නිෂ්පාදනය කරන ක්‍රියාන්විතයට ප්‍රොසෙස් එකට ටෙක්නොලොජිය ඉංජිනේරින් ගැට ගැහෙන්නේ කොහොමද? ආදී දේවල් පුතේ තියෙනවා යාන්ත්‍රික මූලික නිෂ්පාදන තාක්ෂණ වේදය කියලා පාඩමක් යටතේ ඒ ටික උගන්වනවා. ඔන්න ඔය කියපු විදිහට මේ කියන කාණ්ඩ තුන තමයි ප්‍රධාන කාණ්ඩ තුන. විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු කාණ්ඩය, සිවිල් ඉංජිනේරු කාණ්ඩය සහ යාන්ත්‍රික ඉංජිනේරු කාණ්ඩය කියන ප්‍රධාන කාණ්ඩ තුන තමයි ඔයාට මේ විෂය යටතේ ඉගෙන ගන්න තියෙන්නේ. ඊට අමතරව පුතේ ඊට අමතරව ඔයා තාක්ෂණයේ ඉගෙනගෙන ඉංජිනේරු විෂය පිළිබඳ අවබෝධයක් ලබාගෙන ඉන්ඩස්ට්‍රියල් එකට ගිහිල්ලා කාර්මික ශාස්ත්‍රයට ගිහිල්ලා අධ්‍යාපනය ලබනකොට
රැකියාව කරනකොට අතිශය වැදගත් වෙනවා පුතේ කළමනාකරණය පිළිබඳව. ව්‍යවසායකත්වය සහ කළමනාකරණය පිළිබඳව මැනේජ්මන්ට් පිළිබඳව අවශ්‍ය බේසික් දැනුම් ටික. ඊළඟට පුතේ සෞඛ්‍ය ආරක්ෂාව තාක්ෂණික ශාස්ත්‍රයේ ඉන්න මිනිස්සු දැනගත යුතුම දෙයක්. යන්ත්‍රත් එක්කලා වැඩ කරන්නේ තාක්ෂණික ක්‍රමත් එක්කලා වැඩ කරන්නේ. එහිදී තියෙන්න ඕනි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද. ඒ වගේම විවිධ ඔය වගේ පොඩි පාඩම් කීපයක් අපේ සිලබස් එක ඇතුලේ තියෙනවා. මම ඒ සියල්ලම එකට එක්කහු කළා වෙනත් කියලා ඔයාට ඒක හඳුන්වන්නම්. එහෙනම් මෙන්න මේ කෑලි හතර තමයි පුතේ ඔයාට අපේ විෂය යටතේ ඉගෙන ගන්න හම්බ වෙන්නේ කියන එක මතක තියාගන්න. ඊළඟ දේ පුතේ ඔයා මේ ඉංජිනේරු තාක්ෂණ වේදය විෂය ඉගෙනගෙන යනකොට A level paper එක ලියන තැනනේ අපිට හම්බ වෙන ඊළඟ තැන. මේ A level paper එක ලියන තැන ගත්තොත් පුතේ ප්‍රධාන වශයෙන් අපිට දරුවෝ ඉංජිනේරු තාක්ෂණ වේදයට පේපර් එකේ හම්බ වෙන ලකුණෙන් පුතේ ලකුණු 70%ක් හම්බ වෙනවා පේපර් එක ලියලා ලිඛිත පරීක්ෂණයකින් ඔයාට ලකුණු 70ක් ගන්න පුළුවන්. එතකොට ඉතිරි ලකුණු 30 මම ඔබට පටන් ගන්න වෙලාවේ කිව්වා තාක්ෂණ වේදය කියන්නේ ප්‍රායෝගික විෂයක් කියලා. පුතේ ඉතිරි ලකුණු 30 ඔයාට ප්‍රායෝගික පරීක්ෂණ 6ක් කරලා ඒ 6ට තමයි ඉතිරි ලකුණු 30 හම්බ වෙන්නේ. පේපර් එකේ ලකුණු 70%ක් ලිඛිතවත් 30%ක් ප්‍රායෝගික පරීක්ෂණවලුත් ලබා ගන්න පුළුවන්. මේක තමයි පුතේ මේ විෂයේ තියෙන අතිශය වැදගත් තත්ත්වය. දරුවෝ සක්‍යයකට එන ඔයාට තාක්ෂණ වේදයේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ හදාරන්න සක්‍යයකට එන ඔයාට අපි මේ ලකුණු 70%ට අදාළ වන සියලුම අපේ සිලබස් එක ඇතුලේ තියෙන විෂය නිර්දේශය යටතේ තියෙන සියලුම මාතෘකා න්‍යායික කරුණු සියල්ල උගන්වනවා. ඒ වගේම මෙන්න මේ ලකුණු 30% ලකුණ ලබා ගන්න අවශ්‍ය වන ප්‍රායෝගික පරීක්ෂණ සියල්ල හදාරන්න අවශ්‍ය නවීන පරීක්ෂණාගාර ප්‍රායෝගික පරීක්ෂණාගාර අපි සක්‍ය ආයතනය තුල පිහිටවලා තියෙනවා. ඒකත් එක්කලා මේ ලකුණු 70%වත් ඊට අමතරව පුතේ මේ ලකුණු 30ත් කියන දෙකම ඉතා පහසුවෙන් ළමයෙකුට දරුවෙකුට අත්පත් කරගන්න එක මේ විෂයේදී සක්‍ය එකත් එක්කලා අපිත් එක්කලා ගැට ගැහෙන ඔයාට අමාරු වැඩක් වෙන එකක් නෑ. ඊළඟ ගැටලුව ඔය කතාව කිව්ව ගමන් පුතේ ඕගොල්ලොන්ට ඔළුවට එන දෙයක් තමයි දැන් හරි සර් අපි තාක්ෂණය කරා තාක්ෂණ ඉංජිනේරු තාක්ෂණ වේදේ තේරුවා තෝරලා කැම්පස් යන්න සෙට් වුණා. එතකොට සර් ඉංජිනේරු තාක්ෂණ වේදය කරලා ලංකාවේ ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. දොන්න ඔය වගේ ගැටලු තියෙනවනේ. දරුවෝ මේකත් මතක තියාගන්න. ශ්‍රී ලංකාවේ A level maths කරලා කැම්පස් යන දරුවන්ට හම්බ වෙන්නේ BSc engineering degree එක. කැම්පස් යන දරුවන්ට හම්බ වෙන්නේ BSc engineering bachelor of science degree එක. තාක්ෂණ වේදය හදාරලා කැම්පස් යන දරුවන්ට හම්බ වෙන්නේ පුතේ BET degree එක. bachelor of engineering technology. ටෙක්නොලොජි කරලා කැම්පස් යන ඔයාට BSc engineer උපාධිය කවදාවත් ගන්න බෑ. ටෙක් කරලා කැම්පස් යන ඔයාට bachelor of engineering technology BET degree එක ගන්න පුළුවන්. අරගෙන තාක්ෂණ වේදීන් ලෙස ඉංජිනේරු ශාස්ත්‍රය ඇතුලේ ඔයාට ඔයාගේ රැකියාව ඉතා උසස් විදිහට පුතේ කරන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. මේ කියන BET degree එක අරගෙන ලෝකේ ඕනිම තැනක ඉංජිනේරු ශාස්ත්‍රය ඇතුලේ පුතේ ඔයාට ඉහළ රැකියාවලට යන්න ප්‍රබල සුදුසුකමක් වෙයි මේ තාක්ෂණ වේදී විෂය ධාරාව හරියට සන්නද්ධ වෙලා ඔයා එළියට බැස්සුවොත්. පුතේ ඒ වගේම ඔය කියන කතන්දර ටිකත් එක්කලා ඔයාට අපි පුතේ කතා කරපු දේවල් වල සරල සාරාංශය මේ විදිහට අරගන්න පුළුවන්. මම ඔබට කිව්වා පුතේ A level තාක්ෂණ වේදය කළා විශිෂ්ටයෙක් වෙන්න, ඒ විශිෂ්ටත්වයේ පංගුකාරයෙක් වෙන්න ඔයා කැමති නම් ඒ විශිෂ්ටත්වයේ පංගුකාරයෝ තරන මේ තාක්ෂණික පන්තිමාලාවට සක්‍ය ආයතනයත් එක්කලා එකතු වෙලා ඔයාට ඉදිරියට යන්න පුළුවන්. අපි
තාක්ෂණ වේදයේ විෂයත් එක්කලා ඊට ඉංජිනේරු තාක්ෂණ වේදයට අපිත් එක්කලා එක්කව වෙන්න කියන්නේ නිකම්ම නිකන් නෙමෙයි. ඉතිහාසය ඇතුලේ තාක්ෂණ වේදයේ ලියපු දරුවන්ගේ විශිෂ්ට ප්‍රතිඵල සාක්ෂියක් අතේ තියාගෙනයි මේ අවුරුද්ද 2023 දරුවෝ විදියට පුතේ ඕගොල්ලන්ට කතා කරන්නේ. ඕගොල්ලොන්වත් අපි එතනට යවනවා කියන බලාපොරොත්තුවත් එක්කලා. ඒකින්ද ඉංජිනේරු තාක්ෂණ වේදය සහ තාක්ෂණ වේදයේ විෂය ධාරාවන් හොයනවා නම් දැන් ඔබ මලිස් සර්ගේ රිසල්ට්ස් ටික දැක්කා. ඊළඟට සර් වගේම ඊළඟ සර්ලා ටිකේ රිසල්ට්ස් ටික ඉස්සරහට දැකි ඔයාට විශ්වාස කරන්න වෙනවා. ඔබ කැමති වුණත් අකමැති වුණත් කොළඹ වගේම ලංකාවේ මේ සා විශාල ප්‍රතිඵලයක් පුතේ කිසිදු ගුරු කණ්ඩායමක් අත්පත් කරගෙන නැහැ. ඔබට වෙන විකල්පයක් නැති වෙනවා. ඔබ අප ළඟට එන්න ඕනි ඔබට යන්න තැනක් නැති හින්දා නෙවෙයි. ඔබට යන්න තියෙන හොඳම තැන හින්දා. ඒකින්ද පුතේ අපෝ විශ්වාස කරලා අපි ළඟට ආවොත් ඔබත් මේසා විශාල ප්‍රතිඵලයක සාක්ෂිකරුවෙක් වෙයි. මේ 2018 අවුරුද්දේ අපේ විශ්වවිද්‍යාලයේ ගියපු දරුවන්ගේ ප්‍රතිඵල කීපයක් පමණයි. මේ ලිස්ට් එකට ගන්න බැරි ප්‍රතිඵල තව ගොඩක් තිබ්බා. පුතේ ඒ අතර දිස්ත්‍රික් 1 2 3 4 පළවෙනි 10 ගත්තොත් 10න් 10ම බොහෝ වෙලාවට බොහෝ දිස්ත්‍රික් වල පන්ති කර පුතේ අපිට අත්පත් කරගන්න පුළුවන් වුණා. දරුවෝ ඒ වගේම මේක මේ විශිෂ්ටත්වය හරි මේ ප්‍රතිඵලය හරි අහඹුවක් නෙමෙයි පුතේ. ඒ අහඹුවක් නොවෙන්නේ 2017 18 19 දිගටම එක දිගටම වරින් වර හැම අවුරුද්දකම කොළඹ දිස්ත්‍රික්කයේ 1 2 3 4 5 එක දිගට මේ තාක්ෂණික ගුරු කණ්ඩායමට පුළුවන් වුණා දිවයිනේ පළමු ප්‍රමුඛ ප්‍රතිඵල අතර අපේ ප්‍රතිඵලය ගෙනල්ලා තියන්න. ඒකයි පුතේ අපි ඔබට ඒසා විශාල ප්‍රතිඵලයකට එක්කව වෙන්න එන්න කියන්නේ. එහෙනම් දරුවෝ බොහෝ දීර්ඝ ලෙස අපිට කතා කරන්න අවශ්‍ය නැහැ. 2019 අවුරුද්දේ දිස්ත්‍රික්ක 3ක පළවෙනියෝ දිස්ත්‍රික්ක 3ක දෙවනියෝ ලංකාවේ 2 ලංකාවේ 7 ආදී එක අවුරුද්දේ පුතේ මේ දාලා තියෙන බොහෝ කුඩා ප්‍රතිඵලයට අමතරව ඕනි තරම් සාක්ෂි ඇති කවුරු මොනවා කිව්වත් ඔබට මාර පෙර කී පරිදි අප වෙත එන්න වෙන්නේ ඔබට වෙන කරන්න දෙයක් නැති හින්දා නෙමෙයි ඔබට එන්න තියෙන එකම තැන මේකේ හින්දා. ඒකින්ද පුතේ තාක්ෂණය හදාරනවා නම් දැනුවත් කරන්න දරුවන්ව දැනුවත් කරන්න ඔයාගේ යාළුවන්ව අර ඉස්සල්ලා කිව්වා වගේ පුතේ ඔබේ යාළුවෝ ඔබට ස්තුතිවන්ත වෙයි. තාක්ෂණ වේදය හදාරද්දී එක්කන් යන්න තිබ්බ හොඳම තැනට එක්කන් ආවා කියන පණිවිඩය ඒගොල්ලොන්ට දීපු හින්දා එහෙනම් පුතේ දීර්ඝව කතා කරන්නේ ඉංජිනේරු විෂය අතික්‍රමණය කරමින් A level ජය කරා අපි යනවා. සක්‍යා ටෙක් ගුරු කණ්ඩායමකට සූදානම් ඔබත් ඒ විශිෂ්ටත්වයේ සාක්ෂිකාරයෙක් වෙන්න ස්මාර්ට් වෙලා කැම්පස් එකට යන ළඟම පාරේ මේ පැත්තෙන්න. ආයිබෝවන්. තාක්ෂණ වේදේ 2023 මලිත් වාසලගේ ප්‍රසාද් මුතුකුඩ දේවින්ද විජේකෝන් රවින්ද බණ්ඩාරනායක සක්‍යා නුගේගොඩ ස්තුතිවන්ත වෙනවා ප්‍රසාද් මුතුකුඩ සර්ට ඉංජිනේරු තාක්ෂණ වේදේ පිළිබඳව ඒ ලබා දීපු අදහස් ටික ඒ ලබා දීපු දැනුම මම විශ්වාස කරනවා අපේ දරුවන්ට මේ තාක්ෂණ වේදේ විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාලයට යන්නට සහ මේ ගුරුවරයව තෝරගෙන මේ ගමන බොහොම ශක්තිමත් කරගන්න ලොකු පණ්ඩරයක් වෙන්න ඇති. එහෙනම් දුවේ පුතේ මම මීළඟට සූදානම් වෙන්නේ ඔබේ තාක්ෂණ වේදේ විෂය ධාරාවේ ඉන්න තිබෙන තවත් වැදගත්ම විෂයක් පිළිබඳව සාකච්ඡා කරන්නට ගුරුවරයාට ආරාධනා කරන්න. පුතේ මේ විෂය හඳුන්වන්නේ ජෛව පද්ධති තාක්ෂණය කියලා. ජෛව පද්ධති තාක්ෂණය කියන වචනේ ඇහෙනකොට ලොකු බරගතියක් දැනෙනවා. නමුත් වචනේ බරයි වගේම අපිට දැනෙන්න ඕනේ මේක උගන්න ගන්න නම් අපි ගාව හොඳ බර ගුරුවරයෙක් ඉන්න ඕනේ. මම කියන්නේ ඇගපතින් බර නෙමෙයි. මේ ගුරුවරයාට තියෙන්න ඕනේ ඉහළම මට්ටමේ සුදුසුකම් ටිකක්. දුවේ පුතේ මං සර්ගේ නම කියන්න කලින් සර්ගේ සුදුසුකම් ගැන කතා කරලා එන්න. පුතේ මේ ගුරුවරයා තමන්ගේ ප්‍රථම උපාධිය හදාරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ. ප්‍රථම උපාධිය හදාරලා පැවැත් වූ තරඟ විභාගයකින් ලංකාවෙන්ම 4 වෙනියා වෙලා සර්ව තේරෙනවා තමන්ගේ දෙවන උපාධිය හදාරන්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයට. එහෙම දෙවන උපාධියත් හදාරලා තමන්ගේ උපරිම සුදුසුකම සම්පූර්ණ කරලා ජෛව පද්ධති තාක්ෂණය වගේ අති දැවැන්ත විෂයක් උගන්වන්න මේ ගුරුවරයා එනවා දරුවෝ අතරට. ඒ ආපු ගමන කොච්චර ප්‍රබල ගමනක්ද කියනවනම් දුවේ පුතේ මේ ගුරුවරයාට හැකියාව ලැබෙනවා අඛණ්ඩව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය 5 වතාවක් බිහි කරන්නට.
දුවේ පුතේ දැන් මේ ගුරුවරයාට කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවම බිහි කරන කියනවා කියන එක අහඹු දෙයක් නෙමෙයි. ඒක පුරුද්දට වගේ සර්ට ගේන්න පුළුවන් දෙයක්. ඒ තරම් සුවිශේෂී ගුරුවරයෙක්. ඒ වගේම මතක් කරන්න ඕනේ සෑම වසරකම තාක්ෂණ වේදයේ ප්‍රතිඵල එනකොට ලංකාවේ ප්‍රථම 3 දෙනා අතර අනිවාර්යයෙන්ම සර්ගේ ප්‍රතිඵලයක් තියෙනවා. එහෙනම් දුවේ පුතේ මේ දැවැන්ත ගුරුවරයා මේ ඊටාම සුදුසුකම් සපුරපු ගුරුවරයා ඔබ වෙනුවෙන් සූදානම් ස්මාර්ට් වෙන්න ඔබ සක්කයකට ආපු ගමනේදී ඔබව ස්මාර්ට් විදිහට මේ වගේ විශේෂ විෂය ධාරාවක් බොහොම සරලව ඔබට කියලා දීලා ඔබව විෂය විශිෂ්ටයක් කරලා ඒ ගමන එක්කගෙන යන්න. එහෙනම් මම ආරාධනා කරන්න කැමතියි දේවින්ද විජේකෝන්සර්ට සර් ඔබට ලබා දෙයි දුවේ පුතේ කොහොමද ජෛව පද්ධති තාක්ෂණ විෂයත් එක්ක ඔබේ ගමන සකස් කරගන්න කියලා. සර් ඔබට ආරාධනා. අයිබෝන් පුතේ මට පේනවා මේ වෙලාව වෙනකොට සැලකිය යුතු දරුවන් ප්‍රමාණයක් අපි පන්ති කාමරයෙන් බැහැරව සූම් තාක්ෂණය භාවිතා කරමින් සජීවීව පුතේ ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා හිටියට මෙතන තියෙන ස්ක්‍රීන් එක දිහා බලනකොට මට පේනවා පන්ති කාමරයක ස්වරූපයෙන්ම දරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් අපිත් එක්ක මේ වෙලාව එකතු වෙලා ඉන්නවා. බොහොම හොඳ ආරම්භයක් මට අරන් දුන්නා නාමල් ස්තුතියි. පොතේ මෙතන ඉඳලා කතාව ඉස්සරහට මම මගේ විෂය පිළිබඳව මූලික කාරණා කීපයක් ඇසුරෙන් ඔගොල්ලෝ ඇයි උසස් පෙළ සඳහා තාක්ෂණ වේදයේ තෝරාගත යුත්තේ? ඔගොල්ලෝ ඇයි ජෛව පද්ධති තාක්ෂණය ඔස්සේ විෂය ඉදිරියට කරගෙන යා යුත්තේ කියන කාරණාව බොහොම කෙටි පැහැදිලි කිරීම් කීපයක් ඔස්සේ කතා කරන්නයි මේ මූලික ආරම්භය. මම මෙහෙම කියන්නම්. මේ ඊයේ පෙරේදනි පුතේ O level ඉවරුනේ. එතකොට O level ඉවර වෙලා දැන් වයස 16ක් විතර උසස් පෙළ කාලයට තව අවුරුදු 2ක් විතර තිබ්බොත් 17යි 18යි කොවිඩ් අරවා මේවා ප්‍රශ්නත් එක්ක පුතේ ওই ටික රවුම් වෙලා එනකොට ලංකාවේ දරුවෙක් උසස් පෙළ විභාගෙ ලියලා අවසන් කරනකොට එයාගේ වයස පුතේ ආසන්න වශයෙන් 20යි. මං මෙහෙම කතා කරන්නම්. ඔගොල්ලෝ උසස් පෙළ ඉවර වෙනකොට කැම්පස් යන්න බලාගෙන ඉන්නකොට වයස 20යි. පුතේ ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ ආයු අපේක්ෂාව, ඒ කියන්නේ ලංකාවේ සාමාන්‍යයෙන් පුද්ගලයෙක් පුතේ ජීවත් වෙනවා අවුරුදු 70ක් විතර. ඔගොල්ලෝ උසස් පෙළ අවසන් වෙනකොට 20යි ජීවත් වුණොත් මං කියන්නේ නැහැ ඔක්කොමල 70 වෙනකොට ජීවිත කාලය අවසන් කරනවායි කියලා. ඊට වඩා ජීවත් වෙන අය බොහෝ ඉන්නවා. අපි දත්තවල තියෙන සංඛ්‍යාවලට අවධානය යොමු කරලා කතා කරොත් සාමාන්‍යයෙන් අවුරුදු 70ක් විතර ජීවත් වෙනවා. මම මේ කියන්න යන්නේ මේ අද දවසේ ඔයගොල්ලෝ ගන්න තීරණය ඒ මත උසස් පෙළ හැඩය තීරණය වෙනවා. උසස් පෙළ නිසා ඔගොල්ලෝ යන වෘත්තීය මාර්ගය තීරණය වෙනවා. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මොන පැත්තෙන්ද ඉස්සරහට යන්නේ කියන කතාව තීරණය වෙනවා. උසස් පෙළ ඉවර වෙනකොට වයස 20යි. අපේක්ෂිත ආයු කාලය 70යි. පුතේ උසස් පෙළින් පස්සේ තව අවුරුදු 50ක් ඔගොල්ලොන්ට ඉන්න වෙනවා. උසස් පෙළින් පස්සේ මේ අවුරුදු 50 ගැන තමයි මේ මූලික පැහැදිලි කිරීම මම කරන්න යන්නේ. පුතේ පුංචි හරි වැරදීමක් මෙතනදී වුණොත් ඒක අපිට හදාගන්න පුළුවන් වෙයි. නමුත් බොහොම සීරුවෙන් බොහොම කල්පනාවෙන් වටපිටාවේ තියෙන කාරණාවලට අවධානය යොමු කරලා බොහොම පරිස්සමින් පුතේ මෙතන තීරණය ගත්තොත් අපි 200ක් පැහැදිලි මේ අවුරුදු 50 සතුටින් ජීවත් වෙන්න පුළුවන්. එතකොට මේ වෙලාවේ ඔයගොල්ලෝ තීරණය කරන්න ඕනි මේ අවුරුදු දෙක සැලසුම් සහගතව කැපවීමෙන් වැඩ කරලා ජීවිතයේ ඉතිරි අවුරුදු 50 ලස්සන කරගන්නවද? ඔය ජීවත් වුණු රටාවටම ජීවත් වෙලා උසස් පෙළ අවුරුදු දෙකක් ඉවර කරලා
ඉතිරි අවුරුදු 50 මහන්සි වෙමින් අපහසුවෙන් ජීවත් වෙනවද කියන කාරණාව. පැහැදිලිද මං කියන දේ? පුතේ ඇයි තාක්ෂණ වේදයම? ඇයි ජෛව පද්ධති තාක්ෂණ වේදයම? පුතේ මේ විෂය ලෝකේ ඕනෑම තාක්ෂණයක් පුතේ මිනිසාට සහ ස්වභාව ධර්මයේ ආරක්ෂාව සඳහානේ ගොඩනගලා තියෙන්නේ. එතකොට අපි යම් තාක්ෂණික නිෂ්පාදනයක් කරනවා නම් ලෝකේ යම් නිෂ්පාදනයක් කරනවා නම් ඒ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා. එතකොට මිනිසා සහ ස්වභාව ධර්මය කියලා කියන්නේ සජීව. එතකොට මේ සජීව ලෝකයේ පැවැත්ම පිළිබඳව මේ සජීව දේවල් පිළිබඳ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අධ්‍යයනය කරන තාක්ෂණික විෂයක් විදිහට තමයි ඉංජිනේරු විෂය ශාස්ත්‍රයක් විදිහට තමයි ජෛව පද්ධති තාක්ෂණ වේදියේ පුතේ ලෝකයට හඳුන්වලා දෙන්නේ. එතකොට විෂයේ මූලික හැඳින්වීම ඇතුළෙම ඒගොල්ලෝ කියනවා අපි මේ විෂය තුල පාරිසරික විද්‍යාව හා සම්බන්ධ දේවල් අධ්‍යයනය කරනවා. පුතේ කාලගුණික වෙනස් වීම ගැන අධ්‍යයනය කරන්නේ නැතුව වනාන්තර ස්වභාවික සම්පත් වල දායකත්වයන් පිළිබඳව සාකච්ඡා කරන්නේ නැතුව මිනිසාගේ පැවැත්ම පිළිබඳව අපිට කතා කරන්න බෑ. ඊට පස්සේ අපි මේ විෂය තුල කතා කරනවා ලෝකයේ දියුණු වෙමින් පවතින ලෝකයේ අනාගත ලෝකයේ සීග්‍රයෙන් දියුණු වෙයි කියලා අපේක්ෂා කරන ශාස්ත්‍රයන් බොහෝමයක් ගැන. දැන් උදාහරණයක් විදිහට අපි මුළු ජීවිත කාලය පුරාවටම ආහාර ගන්න අපේක්ෂා කරනවා. ඒ සම්ප්‍රදායික කෘෂිකර්මාන්තයෙන් නෙමෙයි. අද වෙනකොටත් ඕගොල්ලෝ බලන්න ඕගොල්ලෝගේ ප්‍රදේශ ආශ්‍රිතව පුතේ පුද්ගලයන් විශාල ප්‍රමාණයක් මේ කෘෂිකර්මාන්තයෙන් ඉවත් වෙමින් තියෙනවා. නමුත් මිනිසුන්ගේ ආහාර අවශ්‍යතාවයන් ඒ විදිහට මිතුරු වෙලා තියෙනවා. අපිට ආහාර අවශ්‍යයි. නමුත් නිෂ්පාදනය කරන කෙනෙක් නැහැ. ලෝකේ තාක්ෂණිකව දියුණුම රට විදිහට සැලකන ඇමරිකාව ගත්තොත් එයා පුතේ ලෝකේ අංක 1 කෘෂි නිෂ්පාදකයා. කොහොමද එයා මේ தত্ত্বය ඇති කරගෙන තියෙන්නේ? පන්ති කාමරය තුලදී අපි මේ වගේ වැඩි විස්තර කතා කරමු. එතකොට මගේ විෂය ඇතුලේ පුතේ සම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේ තාක්ෂණික යෙදුම් ටික අපි කතා කරනවා. ජල සම්පාදන ක්‍රියාවලියක් නම් භෝගයට ජල සම්පාදනය කරනවා නම් පුද්ගලයෙකුගේවත් දායකත්වය නැතුව පරිගණකගත කරන ලද වැඩසටහන් හරහා ස්වයංක්‍රීයව ජල සම්පාදනය කරන්නේ කොහොමද? ස්වයංක්‍රීයව පොහොර සම්පාදනය කරන්නේ කොහොමද? ඊට පස්සේ සම්ප්‍රදායිකව ගොවියා බිම් සකස් කරගෙන ගිය ක්‍රියාවලිය පුතේ අද වෙනකොට යල් පැන ගිහින්. එතකොට පසවත් භාවිතා කරන්නේ නැතුව හරි පසත් එක්ක ගැටෙන්නේ නැතුව අවශ්‍ය නම් මහල් නිවාසයක පියස්ස මත ඒ තියෙන පුංචි ඉඩ ප්‍රමාණය ඉහළ මට්ටමේ කෘෂි නිෂ්පාදනයක් ලබා දෙන ව්‍යුහයක් බවට පරිවර්තනය කරගන්නේ කොහොමද? මෙන්න මේ පැතිවලට ලොකු අවධානයක් අපි යොමු කරනවා. ඊට පස්සේ ලෝකයේ පුතේ සීග්‍රයෙන් දියුණු වන තාක්ෂණයක් තමයි ආහාර හා බැඳුණු තාක්ෂණයන්. එතකොට දැන් ඔය නෙස්ලේ වගේ කම්පැනි ගත්තොත් පුතේ කෝටි ගණන් වලින් මේගොල්ලෝ ආදායම් ගන්නේ. ඒගොල්ලෝ මූලික වශයෙන් නිෂ්පාදනය කරන්නේ මිනිසාට අවශ්‍ය ආහාර සම්පත්. එතකොට ඒ වගේ ආයතන ඇතුළට යන්න, ඒ වගේ ආයතනත් එක්ක එකතු වෙලා වැඩ කරන්න අවශ්‍ය මූලික වටපිටාවන් පුතේ මගේ විෂය ඇතුලේ නිර්මාණය කරලා දීලා තියෙනවා. එතකොට නව ආහාර ප්‍රවර්ධනය කරන්නේ කොහොමද? අලුතෙන් ආහාර වර්ග හදන්නේ කොහොමද? ඒ ආහාරත් එක්ක ඖෂධ වර්ග දේහගත කරනවා නම් ක්‍රමවේද තියෙනවද? ලෝකයේ මේ දවස්වල හොයලා බලනවා. මිනිස්සුන්ට මේ දවස්වල බෙහෙත් බොන්න වෙලා තියෙනවා. ඉන්ජෙක්ෂන් ගහන්න වෙලා තියෙනවා මේ කොවිඩ් එක්ක. එතකොට ලෝකයේ දියුණු වෙමින් පවතින තාක්ෂණයන් හොයනවා. අපි එදිනෙදා ගන්න ආහාරත් එක්ක අපිට පුළුවන් ද ජානමය වශයෙන් වෙනස් කරන ලද සුද්ධජීවීන් උපයෝගී කරගෙන ආහාරයක් දේහගත වෙනකොට ඒකත් එක්ක සුද්ධජීවීනුත් යනවා. මේ සුද්ධජීවියා පොඩ්ඩක් වෙනස් කරලා අපේ දේහයේ ඖෂධ නිෂ්පාදනය දේහය තුලම කරගන්න බැරිද? අන්න ඒ වගේ පැති පුතේ මේ විෂයේ අලුත් කොටස් විදිහට ඉස්සරහට යනවා. පැහැදිලිද මං කියන කාරණාව? එතකොට විෂය ප්‍රධාන ඒකක 20කට එහා පැත්තේ කොටස් වලට බෙදලා හරි ඒ හැම කොටසක්ම පුතේ පරිසරය නියෝජනය වන අලුත් තාක්ෂණයන් එක්ක ගැටෙන
සීමාවන් මොනවද කියලා කතා කරනවා. දැන් සම්ප්‍රදායික කෘෂිකාර්මික විෂයන් තුල අපි සත්ව පාලනය කතා කරනවා. ඒතර මගේ විෂය තුලත් සත්ව පාලනය තියෙනවා. ඒ සම්ප්‍රදායික කිරි නිෂ්පාදනය හෝ මස් නිෂ්පාදනය ගැන නෙමෙයි. එතකොට සත්ව පාලන තාක්ෂණයේදී අපිට පුළුවන් ද මේ සතුන් ටික වෙනම තියලා ඒගොල්ලොන්ගේ නිෂ්පාදන රොබෝ තාක්ෂණය උපයෝගී කරගෙන ලබා ගන්න. එතකොට මම මේ කියන වචන පොතේ තරමක සංකීර්ණ බවක් ඇති. නමුත් අපි උසස් පෙළ කාලේදී අපේක්ෂා කරන්නේ නෑ ළමෙක් උසස් පෙළ ඉවර වෙනකොට ඒ මට්ටමේ රොබෝ කෙනෙක් හදා ගන්න ඕනේ කියලා. හැබැයි අපි උසස් පෙළ පන්ති කාමරයේ ඇතුලේ ඔගොල්ලොන්ට එතෙන්න යන්න අවශ්‍ය අඩිතාලම පන්ති කාමරය තුල හදනවා. එතකොට මේ වගේ ශාස්ත්‍රයන්ට පුතේ විශාල වශයෙන් රැකියා සඳහා ඉඩ ඉතිරි වෙලා තියෙනවා. එතකොට මෙතනින් මේ වැඩේ පටන් ගත්තොත් තාම අඩු තරගකාරී පරිසරයක් තුල බොහොම පහසුවෙන් සාමාන්‍ය ප්‍රතිඵලයකින් ලංකාවේ උසස් මට්ටමේ ඉහළ පිළිගැනීමක් තියෙන විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන්. ඒකනේ පුතේ අංක 1. එතකොට පොදුවේ මේ විෂයෙන් විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණොත් මොනවද තියෙන පාරවල් කියලා විශාල ප්‍රමාණයක් තියෙනවා. මලිත් සර්ගේ කතාවේදීත් කීපයක් ගැන කියවුණා, පන්ති කාමරේදීත් සර් වැඩිපුර පැහැදිලි කරයි. එතකොට මම කැමතිත් නැහැ මේ අතිරේක ශාස්ත්‍රයන් ගැන කතා කරන්න. මොකද මම කැමති දරුවන්ව උනන්දු කරවන්න පුතේ මේ තමයි පහසුම පාර, මේ තමයි ලංකාවේ කැම්පස් එකක් ඇතුළට යන්න තියෙන ලේසිම මාර්ගය. ඒ නිසා අපි අංක 1 ඒකට ફોකස් කරලා වැඩ කටයුතු ටික කරගෙන යමු. එකතු වෙන්න පන්තියත් එක්ක පන්ති කාමරයේදී මොනවද මේකේ තියෙන ශාස්ත්‍ර, මොන විදිහටද විභාගය ගොඩ නැගිලා තියෙන්නේ, මොනවද ඔයගොල්ලන්ට යන්න පුළුවන් පාරවල් ටික මං හෙමින් තෝරලා බේරලා දෙන්නම්. හරි? මූලික අවබෝධයක් ලැබුණයි කියලා හිතනවා. අපි පන්ති කාමරයේ වැඩත් එක්ක එළඹෙන සතියේ ඉඳලා හම්බ වෙමු. අයිබෝවන්. තාක්ෂණ වේදේ 2023 මලිත් වාසලගේ ප්‍රසාද් මුතුකුඩ දේවින්ද විජේකෝන් රවින්ද බණ්ඩාරනායක සක්‍යානු ගීගොඩ. හොඳයි. දරුවනේ ඔබට ඒ කතා කළේ දේවින්ද සර්. ජෛව පද්ධති තාක්ෂණය කියන විෂය පිළිබඳව ඒ ගත්තු විශේෂ දැනුමත් එක්ක දැන් පුතේ අපි සූදානම් වෙන්නේ මේ තාක්ෂණ වේදයේ විෂය ධාරාවේ තියෙන තවත් වැදගත් විෂයක් පිළිබඳව සක්‍යායතනයේට අලුතින්ම සම්බන්ධ වෙන ගුරුවරයාව හඳුන්වලා දෙන්න. පුතේ දුවේ ඔබ දන්නවා මේ වෙනකොට මුළු ලෝකෙම තොරතුරු තාක්ෂණයත් එක්ක ඉදිරියට යන ලෝකයක් බවට පත් වෙලා. මේ වෙලාවේ අපි ඔබව හමු වෙන්නේ මේ තොරතුරු තාක්ෂණයත් සමග Zoom තාක්ෂණය ඔස්සේ. දෙපුතේ ගොඩක් දෙනෙක්ගේ දැඩි උනන්දුවක් තියෙනවා මේ තොරතුරු තාක්ෂණයත් එක්ක ඉදිරියට යන්න. එතකොට මේ තොරතුරු තාක්ෂණ විෂය උගන්වන්න හොඳම ගුරුවරයෙක් සක්‍ය ආයතනය හොයමින් ඉන්නකොට සක්‍ය ආයතනයට ආරංචි වෙනවා මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක Zoom තාක්ෂණයෙන් මංගත ක්‍රමයට ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම් කරපු ළමයි 3000කට වඩා වැඩියෙන් සහභාගී වෙච්ච සුවිශේෂී ගුරුවරයෙක් ගැන ICT විෂයට. දෙපුතේ සක්‍ය ආයතනයේ දෙවරක් හිතන්නේ නැහැ. ඒ ගුරුවරයව ගේනවා සක්‍ය ආයතනයේ මේ ස්මාර්ට් වෙන්න සක්‍ය එන ඔබ වෙනුවෙන් ඔබේ විශ්වවිද්‍යාල ගමන තුල ICT විෂය අඩුපාඩුව නැති කරන්න සුවිශේෂීම ගුරුවරයා වශයෙන් අපි රැගෙන එනවයි ගුරුවරයාව. සර්ගේ තවත් සුවිශේෂී බවක් තියෙනවා. ඒ තමයි දුවේ පුතේ පන්ති පටන් ගත්ත පළවෙනි කණ්ඩායමෙන්ම මේ ගුරුවරයාට හැකියාව ලැබෙනවා පුතේ ලංකාවේ දෙවනිය බිහි කරන්න. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ පළවෙනියව බිහි කරන්න. දුවේ පුතේ ICT විෂයට ඊටාම ආදරයෙන් අපි රැගෙන ආපු ඒ ගුරුවරයා දැන් සූදානම්. ඔබත් එක්ක මේ විෂය පිළිබඳව මේ විෂයත් එක්ක ඔබගේ ගමන සකස් කරන ආකාරය පිළිබඳව කියලා දෙන්න. ඒ වගේම මම හිතනවා මේ විෂය ගැන හැඳින්වීම හරි සුවිශේෂී වෙයි. මොකද ICT කියන දේ අපේ ජීවිතවලට ගොඩක් ලං වෙලා තියෙන නිසා. ඒ වගේම පුතේ මතක් කරන්න ඕනේ කුරුණෑගල ප්‍රදේශයේ වැඩිම දරුවන් පිරිසකට උගන්වන ඒ ආදරණීය ගුරුවරයා මම ආරාධනා කරන්න කැමතියි රවිදු බණ්ඩාරනායක සර් ආරාධනා කරනවා මේ දරුවන්ට මේ විෂය ගැන ඉතාම හොඳින් පැහැදිලි කරලා මේ කැම්පස් යන ගමන තවත් ශක්තිමත් කරලා දෙන්න කියලා. ආයිබෝන් ළමයි. ඉතින් තාක්ෂණ වේදය සම්බන්ධ පරම විෂය මොකක්ද කියලා අහුවොත් ඒ තමයි ICT.
2009 අවුරුද්දේ ඉඳන් අද වෙනකල් අවුරුදු 13ක් මේ විෂය අපේ රටේ ළමයි ඉගෙන ගන්නවා සහ ගුරුවරු ගන්නවා. ඉතින් ළමයි මේ විෂය ගත්තාම පහුගිය අවුරුදු වල ගොඩාක් ළමයි මේක තෝරගෙන තිබ්බට බොහොම අඩු ප්‍රතිඵල තියෙන විෂයක්. කොටින්ම මේ මෑත කාලීනව මුළු ලංකාවටම ඒසා මාර්ථ 60ක් විතර ප්‍රමාණයක් තමයි අපේ විෂයට තිබ්බේ. ඉතින් මේ මම පෞද්ගලිකව විෂය සම්බන්ධ දැකපු ගැටලුව තමයි උගන්වන්න ගුරුවරුන්ගේ තියෙන මදිකම. දැන් මගේ තිබ්බා පොඩි හීනයක් මම වෙනසක් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ හීනෙත් එක්ක පහුගිය අවුරුදු 2 විතර මට පුළුවන් වෙනවා ලංකාවේ වැඩිපුරම ළමයි සම්බන්ධ වෙච්ච ICT පන්තිය කරන්න මෑත කාලේ ඉන්න සහ මේ හොඳ රිසල්ට්ස් බී කරන්න. ඒ කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ මම පටන් ගත්ත පළවෙනි පන්තියෙම මුළු ලංකාවෙම දෙවෙනියා මට පුළුවන් වෙනවා නිර්මාණය කරන්න. ඒ ඇවිල්ලා ළමයි 100කින් 1000කින් නෙමෙයි ඉතාමත්ම සීමිත ළමයි ප්‍රමාණයකින්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මම හරි ප්‍රසිද්ධයි කිව්වොත් කමක් නැහැ මං හිතනවා. දීර්ඝ කාලීනව පන්ති පවත්වලා මේ වෙනකොට හොඳ ස්ටුඩන්ට් බේස් එකක් එක්ක වෙනස් විදිහට වැඩ පිළිවෙලක් කරන් යන කෙනෙක් තමයි මම. මගේ සබ්ජෙක්ට් එක ගත්තාම මම ඕගොල්ලන්ට අමුතුවෙන් කියන්න ඕනේ සබ්ජෙක්ට් එකක් නෙමෙයි. එකම දේ ළමයි විද්‍යා විෂය ධාරාවේ කෙමිස්ට්‍රි කියන විෂයට ආදේශයක් විදිහට තමයි මේ විෂය එන්නේ. එහෙම ඇවිල්ලා තාක්ෂණ වේදයේ විෂය ධාරාව හඳුන්වලා දෙනකොට බහුතරයක් ළමයි පටන් ගන්නවා ICT කියන සබ්ජෙක්ට් එක ඒගොල්ලොන්ගේ තුන්වෙනි සබ්ජෙක්ට් එක විදිහට තෝරගන්න. මේ විෂය හරි ගැඹුරුයි. හරි গুপ্তයි. සමහර දේවල් ඇහැට පේන්නේ නැහැ. එතකොට අපි මේ දේවල් ඔළුවේ මවා ගන්න ඕනේ. එහෙම මවාගෙන නිර්මාණය කරගන්න ලොකු කතන්දරයක් එක්ක තමයි මේ මුළු අවුරුද්ද අවසානයේ ඔයාලා එන විභාගේ ඔයාගේ ප්‍රතිඵලය තීරණය වෙන්නේ. අපේ විෂය කෑලි කෑලි වලට ගැඩුවොත් එහෙම ප්‍රෝග්‍රෑමින් තියෙනවා. පරිගණකයකට කොහොමද අපි දෙයක් කියලා ඉවරලා එයාගෙන් වැඩක් කරගන්නේ කියන එක. ජාලකරණය නෙට්වර්කින් තියෙනවා. ඒ කියන්නේ පරිගණක ගොඩක් එකතු කරලා කොහොමද අපි සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන්න කියලා. ඉතින් මම මේ දැන් ඔය කතා කරන කාරණේ මේ මොහොතේ ඔයගොල්ලෝ සජීවීව අත්දැකීමක් විදිහට ලබනවා. කොටින්ම අද ලංකාවේ සිද්ධ වෙන සියලුම ඔන්ලයින් පන්ති සිද්ධ වෙන්නේ මේ ICT කියන විෂයේ સિદ્ધාන්ත මත පදනම්ව. ඊට අමතරව මේ වෙබ් ඩෙවලොප්මන්ට්. එතකොට ඩේටාබේස්. එහෙම නැත්නම් මේ වෙබ් නිර්මාණකරණය, දත්ත සමුදාය භාවිත, ඉලෙක්ට්‍රොනික්ස්, එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික විද්‍යාව වගේ මේ ගැඹුරු විෂයන් වල සාමාන්‍ය මට්ටමක සංකල්ප ගොඩක් එකට එකතු වෙලා තමයි අපේ විෂය හැදිලා තියෙන්නේ. කොටිම මම ඔයගොල්ලන්ට උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ සාමාන්‍යයෙන් ඔයා ගිහිල්ලා කැම්පස් එකේ පළවෙනි අවුරුද්දේ දෙවෙනි අවුරුද්දේ IT ඩිග්‍රී එකක් කරනකොට ඉගෙන ගන්න සංකල්ප වලින් බහුතරයක් ඔයාට අපේ විෂය නිර්දේශය ඇතුලේ හොයාගන්න පුළුවන්. සහ ඔයා ඊට කලින් ඒක අපේ විෂය නිර්දේශය ඇතුලේ ප්‍රැක්ටිස් කරලා තමයි කැම්පස් එකට යනකොට යන්නේ. මම අද ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මේ විෂය මෙහෙමයි කියලා ලොකු ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරන්න නෙවෙයි. මොකද මේ මගේ පන්තියට ඔයාලා සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මම හිතනවා හොඳම දේ තමයි කවුද මේ අලුතෙන් ආපු එක්කෙනා කියලා බලලා කුතුහලයක් ඔයාලගේ අතේ ඉතුරු කරන එක තමයි හොඳම දේ. නිබන්ධනයක් දීලා තිනවා ආයතනයේ ඇවිල්ලා රෙජිස්ටර් වෙලා ඒ නිබන්ධනය අරගෙන පන්තියට සම්බන්ධ වෙන්න මනිත්ස කිව්වා වගේ ගුරුවරයෙක් කවුද කොහොමද කියලා ජජ් කරන්න ඕනේ වෙන කෙනෙක්ගේ ඔපිනියන් එක මත නෙමෙයි. තමන් ඇවිල්ලා নিরপেক্ষව ගුරුවරු ගොඩක් එක්ක සංසන්දනය කරලා බලන්න ඕනේ මෙයා කොහොමද මෙයාව මට සෙට් වෙනවද කියලා. එහෙම සෙට් වෙන කෙනෙක් ඔයාට හරියට හම්බ වුණොත් අවුරුදු දෙක අවසානයේ බොහොම හොඳ රිසල්ට් එකක් ඔයාට දාන්න පුළුවන්. මම චැලෙන්ජ් කරනවා අදටත් ලංකාවේ තනි පන්තියකට A20ක් තියෙන පන්තියක් ICT වලට නැහැ එක අවුරුද්දකට. ඕක තමයි තත්ත්වය. එතකොට
ඒ తত্ত্বය එතනින් ඉහළට ගන්න මාර උත්සාහයක නිරත වෙන මිනිස්සෙක් විදියට මං මාව හඳුන්වලා පන්ති කතන්දරේ පැත්තකින් තියන්න. පොඩි කතාවක් කියනවා. චූටි කතාවක් හරිද? ඒ කියන්නේ දැන් මෙච්චරලා එක එක ගුරුවරුන්ගේ විවිධ විෂය සම්බන්ධ කතන්දර අහගෙන ඉඳලා ඕගොල්ලොන්ට මං හිතනවා දැන් මේක ඉවර නැද්ද කියලා හිතනවා ඇති සමහරට. එතකොට මං කියන වෙනස් විදිහේ කතාවක්. ඔයා ඇයි ඉගෙන ගන්නේ? ඇයි ළමයි මේ සමාජයේ තියෙනවා අපිට අපි අකමැත්තෙන් වුණත් පිළිගන්න ඕනේ සමාජ ස්තර තුනක් ප්‍රධාන ස්තර තුනක්. අපි කියනවා මේ නිර්ධන පන්තිය. එහෙම නැත්නම් සල්ලි නැති මිනිස්සු කියලා જાතියක් අපේ මුළු ලෝකෙම ජීවත් වෙනවා. මම ඩිෆයින් කරොත් එහෙම නැත්නම් අර්ථ දැක්වීමක් දුන්නොත් නිර්ධන පන්තිය කියලා කියන්නේ Tamanට නිශ්චිත ආදායම් මාර්ගයක් නැති විවිධ කාලවකවාන වල විවිධ ආදායම් මාර්ග පාවිච්චි කරලා කොහොම හරි ජීවිතේ ගැට ගහ ගන්න හදන මිනිස්සු අයිති වෙන්නේ ඔන්න ඔයකින් නිර්ධන පන්තියට. සමහර කාලවලට එයාලට කණ්ඩ නැහැ. සමහර කාලවලට හරි අමාරුවෙන් තමයි දවසකට වේල් දෙකක් කන්නේ. ඔන්න එක කොට්ටාශය. දැන් මම මේ ටික කියාගෙන යනකොට ඔයා හිතන්න එපා සර් ඔයා ආපු ගමන් පන්තියේ ළමයින්ව කෑලි කෑලි වලට බෙදුවා නේද කියලා නෑ. හරි. මම පැහැදිලි කරන්න හදන්නේ ඔයාට ඉගෙන ගන්න එකේ තියෙන්න ඕනේ වටිනාකම. තමන් තුලින් එන්න ඕනේ මොටිවේෂන් එක. හරි. මම කතා කරනවා දෙවෙනි සමාජ පන්තිය ගැන. අපි කියනවා මධ්‍යම පාන්තිකයෝ කියලා. බහුතරයක් අපේ රටේ ඉන්නේ අන්න එහෙම කට්ටිය. ඒ කියන්නේ තමන්ගේ අම්මා තාත්තට කල්පනා කරලා බලන්න. රස්සාවක් තියෙනවා නම් නිශ්චිත ආදායමක් මාසෙ අගට එනවා නම් ඒ එන ආදායමෙන් නම් ඒගොල්ලෝ ඕගොල්ලන්ට කණ්ඩ බොණ්ඩ දෙන්නේ. ඒගොල්ලොන්ගේ වාහනයට ෆිනෑන්ස් ගෙවන්නේ. ගෙවල් වලට අදාළ ඒ ලෝන්ස් වලට කැපෙන්නේ. ඒ දේවල් වලින් නම් අන්න ඔයා සහ මම අයිති වෙන්නේ මධ්‍යම පාන්තිකයෝ කියන කොටට. හරි. මේ මධ්‍යම පාන්තිකයොන්ට ළමයි කණ්ඩ නැති වෙන්නේ නැහැ කවදාවත්. හැබැයි කණ්ඩ ඕනේ කෑම කණ්ඩ බෑ යාලට. යාලට කණ්ඩ තියෙනවා කැමති විදිහට නෑ. හරි. තමන් අයිති වෙන්නේ කොයි එකටද කියලා කල්පනා කරලා බලන්න. මේ ඊළඟට අපේ රටේ ඉන්නවා ධනපති පාන්තිකයෝ. අපේ රටේ නෙමෙයි මුළු ලෝකෙම ඉන්නවා ධනපති පාන්තිකයෝ කියලා જાතියක්. ඒගොල්ලොන්ට තියෙනවා ඇසෙට්ස්. එහෙම නැත්නම් මේ අපි කියනවා තමන්ට අදාළ දේපොළ සමහර ඔන්න ඔය වගේ දේවල්. හරි. ඒ ඇසෙට්ස් වලින් ඒගොල්ලොන්ට හැමතිස්සෙම ඉන්කම් එකක් නිර්මාණය වෙනවා. ඒගොල්ලෝ හිටියත් නැතත්. හිතන්න මම කරන්නේ උගන්නන එකනේ. හරි. මම උගන්නන කල් මගේ පන්ති වලට ළමයි එනවා. හරි. මට ආදායමක් හම්බ වෙනවා. හැබැයි හෙට මොනවා හරි හේතුවක් නිසා මට උගන්නන්න බැරි වුණොත් හෙට ඉඳන් මගේ ආදායම් මාර්ගය හරීම මොකද්ද? අස්ථාවරයි. හරි. මම දන්නේ නැහැ එතනින් එහාට මට මොනව වෙයිද කියලා. තාමත් මම අයිති වෙන්නේ මධ්‍යම පාන්තිකයෝ වලට. ධනපති පාන්තිකයොන්ට එහෙම නෙවෙයි. ඒගොල්ලෝ මොනවා හරි ව්‍යාපාරයක් නිර්මාණය කරලා ඒකෙන් Tamanට ජෙනරේට් වෙන ඉන්කම් එකෙන් බොහොම සැපසේ ඒ ව්‍යාපාරයෙන් පැත්තකට වෙලා ජීවත් වෙනවා. දැන් ළමයි මේ අපි ඔය එක එක ක්ලාසස් වල ඉන්නේ. ඉස්කෝලේ යනකොට ඔයාලට දෙනවනේ යුනිෆෝම් එක. යුනි කියලා කියන්නේ එක සමානයි කියන එක. හරි. ඇයි ඒ දෙන්නේ අර කියන සමාජ පන්ති තුනේ ළමයි ඔක්කොම ටික එකම ඉස්කෝලේට එනකොට ඒ ළමයි අතරේ මොනවා හරි වෙනසක් පෙනුනොත් එක ළමයෙක් වැරහැලි ඇඳගෙන එනවා අනිත් ළමයා රජ පවුලක වගේ ඇඳගෙන එනවා වුණොත් ඒ ළමයි අතරේ පරතරය පේන නිසා තමයි හැමෝටම එක වගේ යුනිෆෝම් එකක් දෙන්නේ හැමෝටම එක වගේ සපත්තු දෙකක් දෙන්නේ හැමෝටම එක වගේ කොණ්ඩේක පණ්ඩ කියලා කියන්නේ. හරි. ගෑනු ළමයින්ට නම් කොණ්ඩේ බඳින්න කියලා කියන්නේ. එතකොට ඔයාලා ඉස්කෝලේ ගත කරන අවුරුදු 13 යනකල් ඔයාලට තේරෙන්නේ නැහැ තමන් ගාව ඉන්න තමන්ගේ යාළුවා තමන්ගේ පන්තියේ කෙනෙක් නෙවෙයි කියන එක. මම හිටියා ධනපති පන්තියේ යාළුවෝ ගොඩක් එක්ක. ඒගොල්ලොත් එක්ක ඉන්න කාලේ මම යාළුවත් එක්ක කන්න බොන්න ගියා. ඉතින් විනෝද වුණා, ඉගෙන ගත්තා. ඔක්කොම කරලා
ඉස්කෝලේ ගිහිල්ලා ඉවරුණාට පස්සේ ළමයි හරිද සමහර අවස්ථාවලදී වෙනදට මාව වාහනේ අරගෙන යන කෙනා ක්ලාස් එකට මට තේරුණා හැමදාම මාව ගෙදරින් ගන්න එන්නේ නැහැ කියලා. හරි. වෙනදට මගෙත් එක්ක ගිහිල්ලා කෑම කන කෙනා හැමදාම මට කන්න අරන් දෙන්නේ නැහැ කියලා. අන්න එහෙම තේරුණාට පස්සේ මම කල්පනා කරා අපි ඉන්නේ මේ සමාජ පන්ති ගොඩක. හරි. අර යුනිෆෝම් එකෙන් එතකොට සපත්තු දෙකෙන් කොණ්ඩෙන් අපිව මේ සමානයි කියලා බොරුවට පෙන්නලා තියෙනවා. ඒක හොඳයි නරක නෑ. හැබැයි එක්තරා අවස්ථාවකදී හරිම භයානකයි. අයියේ. හිතන්නකෝ ධනපති පන්තියේ ළමයා වල බහිනකොට ඉගෙන ගන්නේ නැතුව අර මේ නිර්ධන පන්තියේ ළමයාත් පටන් ගන්නවා වල බහින්න. ක්ලාස් එකට යන්නේ නැතුව ක්ලාස් එක කට් කරනවා. හරි? ඉගෙන ගන්න නැතුව වෙන මොන හරි වැඩක නිරත වෙනවා. හැබැයි තේරුම් ගන්න අර ධනපති පන්තියේ ළමයාට තමන්ගේ අම්මා තාත්තා විසින් ඉස්සරහට යන්න ලස්සන පාරක් නිර්මාණය කරලා තමයි තියෙන්නේ. එතකොට ඔයා එයා එක්ක එකට ඉඳලා හරි එයා ගන්න ආතල් ගන්න ගියොත් මොකද වෙන්නේ? වෙන්නේ අවසාන වශයෙන් එයා දිගට මෙයාගේ ජීවිතය ගත කරගෙන යයි ලස්සනට ඔයා අමාරු වැටෙනවා. හරි. A levels වලට ආපු ළමයෙක් විදියට තේරුම් ගන්න ඇයි අපි A level කරන්නේ කියලා. අර කියන නිර්ධන පන්තියේ ළමයාට තමන්ට නිශ්චිත ආදායම් මාර්ගයක් හදාගෙන මේ මධ්‍යම පන්තියට යන්න සහ අර මධ්‍යම පන්තියේ මිනිස්සයාට තමන්ගේ ජීවිතේ තව ටිකක් වැඩි දියුණු කරගෙන ධනපති පන්තියට යන්න මම කියනවා එකම පාර නෙවෙයි. නමුත් ලාභම ලේසිම පාර තමයි මේ අධ්‍යාපනය කියන්නේ. හරි. ඔයා ඉගෙන ගත්තොත් ඒක තමයි ඔයා කරන හොඳම ආයෝජනය. ඔතනින් උඩට යන්න. අද ඔයාට ක්ලාස් එකට එන්න අම්මයි තාත්තයි සල්ලි දෙනවා ඇති. හරි. හැබැයි දවසක් එනවා අම්මයි තාත්තයි ඔයාට බලා ගන්න වෙන. අන්න එදාට ඔයාලකට සූදානම් වෙලා ඉන්න ඕනේ. හරි. ඉතින් අන්නේ ගමනට හරි විශේෂයෙන් මම කතා කරන්නේ අර මගේ පන්තිය සහ මට වැඩිය පල්ලෙහා නිර්ධන පන්තියේ ළමයින්ට. හරි. ධනපති පන්තියේ ළමයා කොහොමත් ගොඩ ඉගෙන ගත්තත් එකයි යාට නැතත් එකයි. දැන් එහෙම කියලා ඒගොල්ලෝ ඩිස්කරේජ් වෙන්න එපා. හරි. ඒගොල්ලෝ හිතන්න මමත් ඉගෙන ගන්නවා කියලා. අයියේ. ඒ කෙනාට ඉගෙන ගන්නවා කියන එක ආභරණයක්. ඔයාලා දැකලා තියෙන ලොකු ව්‍යාපාරිකයන්ගේ ළමයි ඉන්නවා ඉගෙන ගත්තා. එතකොට අපේ අම්මලා තාත්තලා කියනවා අරයාගේ පුතා ෂා කියලා කියනවා. අහලා තියෙනවනේ. හරි. ඉතින් ඒ වගේ මේ කාට වුණත් ඉගෙන ගන්න එක වටිනවා. නමුත් විශේෂයෙන් ඔයා ඉගෙන ගත්තොත් ඔයා ඉන්නේ ධනපති පන්තියේ නෙවෙයි නම් ඔයාට පුළුවන් ලස්සනට එතෙන්ට යන්න පාරක් නිර්මාණය කරගන්න. හරි. ඉතින් ඉස්සෙල්ලා ලේසි වැඩේ try කරලා බලන්න. හරි. අපේ රටේ දීලා තියෙන ලස්සන අධ්‍යාපන ක්‍රමයක්. කැම්පස් එකට ගියොත් එතන ඉඳන් ඔයාලට නිකන් උගන්වනවා අවුරුදු 4ක් තිස්සේ. හරිද? ලස්සන ප්‍රොඩක්ට් එකක් හදනවා අපේ රටෙන්. ඉතින් මේ හදන ප්‍රොඩක්ට් එක සීමා සහිතයිනේ. ඒ කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශය කියන එක හැමෝටම හම්බෙන්න chance එකක් නෙමෙයිනේ. හරි. අන්න එතකොට මේ විරල chance එක තමන් ගන්න නම් තමන් ඒකට අවුරුදු 2.5 තිස්සේ ලස්සනට සූදානම් වෙන්න ඕනේ මුලින් දන්නේ. ඔව්. හරි. අන්න එහෙම සූදානම් කරන්ඩ මේ මගේ සබ්ජෙක්ට් එක මං ලෑස්ති කියලා කියන්නයි මං අද ආවේ. හරි. ඉතින් සුබපතනවා හැමෝටම ලස්සනට වැඩ ටික කරගන්න කියලා. අපි පොඩි කුතුහලයකට එක්ක නේ. හරි. ක්ලාස් එකේදී හම්බෙමු. එහෙනම් මම ගිහිල්ලා එන්න. හරි. තාක්ෂණ වේදේ 2023 මලිත් වාසලගේ ප්‍රසාද් මුතුකුඩ දේවින්ද විජේකුන් රවින්ද බණ්ඩාරනායක සක්‍යානු ගීගොඩ. හොඳයි. ස්තුතිවන්ත වෙනවා රමිදු සර්ට. ICT විෂය ගැන දුවේ පුතේ ඔබට දැනුවත් වෙන්න ඕන දේ ඊටාම මනාව පැහැදිලිව සර් තේරුම් කරා. දැන් පුතේ අපිට තියෙන්නේ කතා ටික නම් ඉවරයි. ගුරුවරු ටික වාට ඉගැන්නුවා කොහොමද මේ තාක්ෂණික විෂය ධාරාවන් එක්ක කැම්පස් යන්නේ කියලා. දැන් අපිට පුතේ ගන්න තියෙන එකම එක තීරණයයි. පුතේ මතක තියාගන්න අපි අද ගන්න තීරණ තමයි ඔයාගේ හෙට දවසේ සාර්ථකත්වයේ තීරණය වෙන්නේ. ඉතින් දුවේ පුතේ ස්මාර්ට් වෙන්න තමයි අපි මේ පාර සක්කයකට ඔබට ආරාධනා කරන්නේ. ඒ ස්මාර්ට් වෙන ගමන හොඳින්ම සාර්ථක කරන්න තාක්ෂණ වේදේ විෂය ධාරාවත් එක්ක අපි ලංකාවේ ඉන්න අතිශයින්ම දක්ෂ හොඳම සුදුසුකම් තියෙන අපි වචනෙට කියන පුතේ සුපිරි ගුරුවරු කණ්ඩායම ඔන්න ගෙනල්ලා තියෙනවා. මගේ පිටිපස්සේ තිරේ ඒ ගුරුවරු පස් දෙනා බොහොම ගාම්භීරව ඉන්න ඔබට පේනවා ඇති. ඉතින් දුවේ පුතේ තවත් ප්‍රමාද වෙන්න එපා. අපේ මලිත්ස SFT විෂය ගන්න මලිත්ස සූදානමින් ඉන්නවා.
මාර්තු 20 සෙනසුරාදා රාත්‍රී 6 ඉඳලා Zoom live තාක්ෂණය ඔස්සේ ඔබට පළවෙනි පන්තිය ආරම්භ කරන්න. පුතේ ගන්න කොලයක් පෑනක් අතට අනිවාර්යයෙන්ම ඉක්මනින් සටහන් කරගන්න මාර්තු 20 සෙනසුරාදා රාත්‍රී 6 හවස 6 අමතක කරන්න එපා දුවේ පුතේ සම්බන්ධ වෙන්න. පළවෙනි පන්තිය මලිස්සගේ පන්තිය පටන් ගන්නවා. සර් දැනුවත් කරලා ඊට පස්සේ අනිත් විෂයන් සඳහා පන්ති පැවැත්වෙන දවස් කොහොමද කියලා. පුතේ මතක ඇතුව අද දවසේ ඔබ මේ දැකපු පණිවිඩේ අනිවාර්යයෙන්ම තාක්ෂණ විෂය ධාරාව හදාරන තව ඔබගේ යාළුවන්ට මිත්‍රයන්ට කියන්න. පුතේ ඒ ඔබ යාළුවන්ට මිත්‍රයන්ට ඒ තොරතුරු ලබා දීම තුල දවසක අනිවාර්යයෙන්ම මේ පන්තියට එක්කගෙන ආවේ ඔබ කියලා ඔබගේ යාළුවෝ ඔබට ස්තුතිවන්ත වෙනවා අනිවාර්යයෙන්ම. පුතේ ඒක විශ්වාසයෙන් යුතුව කියන්නේ දැවැන්ත ප්‍රතිඵල බිහි කරන දැවැන්ත තාක්ෂණික විෂය ධාරාවේ ගුරු පෞරුෂයන් ටික අපි සක්‍යයකට ගෙනල්ලා තියෙනවා ඔබ වෙනුවෙන්. එහෙනම් දුවේ පුතේ සූදානමින් ඉන්න මාර්තු 20 අමතක කරන්න එපා. වැඩ පටන් ගන්න පුළුවන් මලිස්සත් එක්ක ඊළඟට දේවින්ද සර් රවිදු සර් ඔබව මේ සාර්ථක ගමන ලස්සනට රැගෙන යාවි. එහෙනම් දුවේ පුතේ හෝරාවක් තිස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ දේශනෙට සමන් දීපු ඔබට අපි හිතනවා ඔබට වටිනා යමක් අපි එකතු කරා කියලා. එහෙනම් පන්ති වලින් හම්බෙමු අපි. ඔබ හැම දිනාටම සුබ දවසක් අයබෝවන්. තාක්ෂණ වේදේ 2023 මලිත් වාසලගේ ප්‍රසාද් මුතුකුඩ දේවින්ද විජේකුන් රවින්ද බණ්ඩාරනායක සක්‍යා නුගේගොඩ